දැන් ඒතර අපි කර්මය කියන විශ්වාස කරන කර්මය කියන අපි විශ්වාස කරන දැන් මේ බුදුරජාණන් වහන්සේට තියෙන විශ්වාසෙන්නේ. බුදුහාමුදුර ගැන තියෙන විශ්වාසය නෙමෙයි ලෝක ධර්මයක් කර්මය කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ කොහොමද කර්මය ගැන කතා කළා. බුදුහාමුදුර නෙවෙයි ඉස්සෙල්ලාම කර්මය ගැන කතා කළේ. කවුද? නිගණ්ඨනාථ බුද්ධ. එයාත් කතා කළා මහවීරයා. එහෙම නේද? ඒගොල්ලෝනේ කර්මය ගැන කතා කරේ. මක්කලි ගෝසල්. ඒගොල්ලෝ තමයි මේ කර්මය ගැන කතා කරේ. ඒගොල්ලන් කතා කරේ මනෝ දණ්ඩේ මුල් වෙනවා කියලා නෙමෙයි. කාය දණ්ඩ සහ වචී දණ්ඩේ. ලෝකේ පැවතුනේ ඒක. බුදුරජාණන් වහන්සේ තමයි කාය දණ්ඩ වචී දණ්ඩයත් නෙමෙයි මුල් වෙන්නේ. මනෝ දණ්ඩේ කර්මයට මුල් වෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඔව්. බුදුහාමුදුරු තමයි තත්වාකාරයෙන් කර්මය පනවන්නේ. එහෙම. ඊට පස්සේ සාමාන්‍ය භෞතික ලෝකේ ඉන්න ගොඩක් අය භෞතිකවාදීන් කියලා ඉන්නෝනේ එක එක පිළිස්. ඒගොල්ලෝ කර්මඵලවාද විශ්වාස ගන්නෑ. ඒගොල්ලෝ මෝඩකම නේද? මෝඩකම. ඒ කර්මඵලවාදී විශ්වාස කරන්නේ කියන්නේ නිත මිත්‍යා දෘෂ්ටියකට යනවා. එහෙම. ඔව්. අයිති ඒගොල්ලන්ට පවතින ක්‍රමවේදයක් හොයාගන්නේ නැහනේ. ඒගොල්ලෝ නිකන් භෞතිකවාදී විශ්වාස කරාට ඒගොල්ලන්ට පැවැත්මන්නේ. ඔව් දැන් බාන් පෞද්ගලික කාලේ වහ සංකල්පයක් තමයි මෙහෙම බෝම්බ බැඳගෙන තමන්ගේ ආගම වෙනුවෙන් අනාගම් අය ඝාතනය කිරීමෙන් ඒගොල්ලන්ට දිවි ලෝක කියලා මෙහෙම ස්ත්‍රී ලැබෙනවා කියන සංකල්පනේ. දැන් ඒකින් වෙන්නේ ඇත්තටම තමන්ගේ ජීවිතේ හානි කර ගැනීමෙන් මොකද්ද වෙන්නේ? තමන්ගේ ජීවිතේ හානි කර ගැනීම මනුෂ්‍ය ජීවිතයක් හානි කිරීම අපේ හැමදෙන්නේ ලෝකේ තියෙන බලවත්ම අකුසලයක්. දේවනීක අල්ලිය අස්සය වගේ අපිට හීලා සත්තු ඝාතනය කිරීම ඒවත් අකුසල. හොඳ කොහොමද සත්ත්ව ඝාතනයේ අකුසලයන් නේද? දැන් සම්මුති රාජ්‍ය නීතිය අනුබාන මම හදිසි ජීවිත හානි කරගන්න කියලා බේරුනොත් මොකද වෙන්නේ? මගේ ඇඟ බඳිනවා. තේරුණාද? මගේ ඇඟ බඳිනවා බේරුණා. පොලිසියට ගිහලා හැමදාම පොත අස්සම් කරන්න වෙයි. නැත්තම් පොලිසියෙන් කියලා ඉස්කෝලයක් ගිහලා අතු ගන්න කියලා හැමදාම උදේට ගිහිල්ලා. ඔයගේ දඬුවම් දෙනවා. විවිධ දේවල් දෙනවා. ඇඟ බඳිනවා අනිවාර්යයෙන්. මට මගේ ජීවිතේ විනාශ කරගන්න එහෙම අයිතියක් නැහැ. දැන් උපසම්පදා භික්ෂුවා නිකන් හරි බෙල්ලවල දාගෙන වහ බීලා ජීවිතේ හානි කරගත්තොත් එයා පරාජිකා වෙලාමයි මැරෙන්නේ. උපසම්පදා භික්ෂුව. ඇයි? මනුස්ස ඝාතනයේ පරාජිකාපත්තියක්. නේද? එතකොට තමන්ගේ ජීවිතේ හානි කිරීම පරාජිකාපත්තියක් වෙනවා. තේරුණා? ඒක පරාජිකාපත්තියක්. ඒක නිසා අපි දන්නවා මේ මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීම මොකද මේ සම්මුති මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් ලේසි පහසු වැඩක් නෙවෙයි අපේ අමාරු වැඩක් ඒක. තේරෙනවද? ඉතින් ඒක නිසා උත්තරීතර මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීම ආර්ය උපවාද වෙනවා. ඒක ඊට වැඩි දරුණු වෙනවා. නේද? ඉතින් කෙසේ වෙතත් මේ කර්මය කියන කතාව ලෝකේ නැහැ කියලා කියන්න බෑ අපිට. අපේ ජීවිතේ ගෙවෙන්නම කර්ම අනුරූපයි. කර්මය කියන්නේ දෘෂ්ටියක්. සත්‍යයක් නෙවෙයි. තේරුණාද? කර්මය කියන්නේ. ඒකයි කෙනෙකුට කර්ම ෂෙයා කරන්න පුළුවන්. ලෝකේ සත්‍යයක් වශයෙන් පවතින කිසිදු ධර්මයක් අපිට නැති කරන්න බෑනේ. නේද? ඒ කර්මය කියන එක සත්‍ය වශයෙන් පවතින එකක් නෙවෙයි. නේද? ඒ නිසාම අපිට කර්මයෙන් ගැලවෙන්න පුළුවන්. අර දසධම්ම සූත්‍රය කියන්නේ කර්ම බන්දු කර්ම යෝනි කර්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තසදායද. කර්මයම අපිට උරුම වෙලා තියෙන කර්ම දායද කරගෙන කර්ම බන්දු කරගෙන අපිට අම්මා වශයෙන් එනවා තාත්තා වශයෙන් එනවා බිරිඳ වශයෙන් එනවා දරුවෝ වශයෙන් එනවා යාළුවෝ වශයෙන් එනවා විවිධ මුහුණුවරණි මේ කර්මය අපිට එනවා. ඉතින් අන්න ඒක නිසා ඒ හටගන්න හැම කර්මයක්ම අපිට කර්මය කියන එක ලෝකෙ තියෙන දෙයක් හැටියට අපි දකිනවානේ. කර්මය කියන එක ලෝකේ තියෙන දෙයක් නම් අපිට කවදාකවත් මේ සංසාරෙ මිදෙන්න බෑ. මොකද කර්මය කියන එක ලෝකේ තියෙන එකක් නම් යනවා. ඊ අපි කතා කළේ මොකද්ද?
විතර්කය කියන්නේ මොකද්ද? ඒ ගැනම හිතනවා. විතර්කය කියන්නේ විතර්කය මම තුන් ආකාරකින් පෙන්වුවා. සවිතක්ක කියන එක තුන් ආකාරකින් පෙන්වුවා. අවිතක්ක කියන එක තුන් ආකාරකින් පෙන්වුවා. ඒතර විතර්කය කියන්නේ කාම විතර්කය නේද? මේ මතක තියෙන්නේ. ඒ මතකේ තියෙන්න ඕන නැත්නම් අපිට බණ කියන්න ගියාම කවදා හරි ඕගොල්ලන්ට බණ කියන්න ගියාම අමතකුණොත් නේද? කාම විතර්ක නේද? විතර්ක ධර්ම තුනක් තියෙන ප්‍රධාන වශයෙන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. විතර්ක ධර්ම තුනයි නේද? ඉතින් මේ විතර්ක ධර්ම තුනක් පවතිනකොට අපිට කාම විතර්ක කිව්වම හම්බෙන්නේ නැති න්‍යායක් නැහැ. කාමය. පංචකාමය. නේද? මොනවාද පංචකාමය? අසහන තිබෙනවා. පංචකාමය. නේද? දැන් බුදුරජාණන් වහන්සේ පංචකාමෝ ජිනෝ නාතෝ නේද? මේ පංචකාමය දින්නා කියලා කියනවා. පත්තෝ සම්බෝධි මුත්තම. මේ උතුම් සම්මය සම්බෝධියටපත් උනේ පංචකාමය දින්න නිසා. පංචකාමේ ගැලවිච්ච නිසා. ජින කියන්නේ දින්නා කියන එකනේ. ජින කියන්නේ බුදුහාමුදුරන්ට කියන තවත් නම් 108ක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් 108ක් තියෙනවා. ඕ නාවුනේ අරිදමුසන්නන්ස ඔක්කොම කියනවා. මං ඉස්සරවා මට පාඩම්. දැන් අර මේ පැත්ත හිතන්න නැතිකොට ඒක ටිකයි මතක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන නම්ද? බුදුරජාණන් වහන්සේ කියන නම් 108ක් තියෙනවා. එහෙමයි. බුද්ධෝ දසබල සත්තා සබ්බඤ්ඤ දීප දුත්තම. මුනින්ද භගවානාතෝ ජක්මාංගී රසමුනි. ඔන්නම තියෙනවා. මාත් පාඩම් කරලා තියෙන මතකනේ. මතක නැහැ. ඔක්කොම මතක හිටින්නේ නැහැ. අංගී රසක් කියලා නේද? අංගී රස. අංගී රසක් කියනවනේ. ඉතින් මේ විදිහට මෙන්න මේ කාම විතර්ක. දැන් කාම විතර්කයක් තමයි මේට අවුරුදු 2500කට උඩදී ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් හිටියා කියන දෘෂ්ටිය කාම විතර්කය. කාම විතර්කයේ මූලික පදනම තමයි අතීතයක් තියනවා කියලා ගැනීම. අනාගතයක් තියනවා කියලා ගැනීම. වර්තමානයක් පනවා ගැනීම. මේක කාම විතර්කයට හේතුවක්. අතීතයේ මිදෙනවද? අනාගතයෙන් ගැලවෙනවද? වර්තමානයේ පැලවෙන්නේ නැද්ද? අන්න නෙක්ඛම්ම වෙනවා. අපි නෙක්ඛම්ම කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුනෙන් ගැලවීම නෙක්ඛම්ම ප්‍රතිපදාවයි. නෙක්ඛම් ප්‍රතිපදාවයි. අතීත අනාගත වර්තමාන කියන තුනෙන් ගැලවෙන එක නෙක්ඛම්. දැන් කාම විතර්කයක් කියන්නේ අතීතේ මම මෙහෙම වෙලා ඉන්නේ නැති මෙහෙම වෙලා ඉන්නේ නැති සබ්බා සූත්‍රෙ පෙන්නනවා නේද? මං අතීතේ මෙහෙම වෙලා ඉන්නේ නැති කියලා හිතනවා. මං අනාගතේ මෙහෙම වෙනවා කියලා හිතනවා. අහවල් තැන උපදී අහවල් කෙනා වෙලා උපදී. දැන් පින් කරන්නයි කියන්නේ මම නම් අපාය යන්නේ නැහැ මං දිවි ලෝකයයි කියලා දැක්කද? එයා අනාගතේ පනව ගන්නවා. ඒක දෘෂ්ටියක්. ඒක කාම විතර්කයක් එයාගේ. තේරුණාද? ඒ වගේම එයා වර්තමානෙත් කියනවා මම දැන් මෙහෙම වෙලා ඉන්නේ මම මෙහෙම කෙනෙක් මෙහෙම දැනුම් තියෙන කෙනෙක් කියලා පනව ගන්න. මෙන්න මේ අතීතයයි වර්තමානයයි අනාගතයයි කියන කාල තුන පනව ගන්නවා නම් කාම විතර්ක වේදනාව ඒවට. තේරුණාද? දැන් අතීතයේ මෙහෙම හිටියා කියන්නේ විතර්කණය කරනවානේ. නේද? විතර්ක ස්මරණය කරනවා. අන්දද? ඉතින් මේ විතර්කය ඒ කාම අදහසක් තමයි ඒක. මම පෙර මෙහෙම ඉඳලා ඉන්නේ නැති, මා සිටුරලා ඉන්නේ නැති, මේ නියංගි නැති, මාත් ලස්සනලා ඉන්නේ නැති කියලා සබ්බා සූත්‍රෙ පෙන්නන කාම විතර්ක ඇති වෙනවා එයාට. මාන්නේ මේ කාම විතර්ක බැහැර කරන්න. කාම විතර්ක බැහැර කරන්න නම් ඕගලන් කරන්න ඕන අතීත අනාගත වර්තමානයේ කියන කාල තුන යෙදෙන්නේ නැති ධමයක් මතු කර ගන්න ඕන. මේ අතීත අනාගත වර්තමාන කියන කාල තුنين මිදිච්ච තැන තමයි අපිට නෙක්ඛම් ප්‍රතිපදාව හම්බෙන්නේ. කාම විතර්කය සී කරනවා. මම පෙර මෙහෙම හිටියා. මම මේ වර්තමානයේ මෙහෙම ඉන්නවා.
මං හොඳට පින් දහම් කරන කෙනෙක්. යහපත් කෙනෙක්. මං අනාගතේ මෙහෙම ඉන්නවා. මෙහෙම වෙයි මට කියලා හිතනවනේ නේද? ඒක කාම විතර්කමයි. මේ කාම විතර්කයට දැන් කාම විතර්කය හඳුනනවද? මං අතීතයේ මෙහෙම හිටියා මෙහෙම කියලා නේද? මේක තමයි කාම විතර්කය. මේන දැන් අපි දන්නවා මේ තුන් භූමියෙන් මිදුනොත් තමයි කාම විතර්කය නැති වෙන්නේ. කාම විතර්කය අපිට බලෙන් නැති කරන්න පුළුවන්ද? බලෙන් නැති කරන්න බෑ. කාම විතර්කයක් නැති කරන්නට කාම විතර්කයේ තුන ආත්ම දෘෂ්ටියනේ. ආත්ම දෘෂ්ටිය පැනවෙන්නේ. කාම විතර්කයේ තුල. ඒ නිසා ව්‍යාපාද විතර්කයේ මතුවෙන්නේ නේද? ඒ නිසායි විහිංසා විතර්කය මතුවෙන්නේ. දැන් කාම විතර්කය අපි තුල ආකාර කීයකින් යෙදෙනවද? හය ආකාරයක. කාම විතර්ක. රූපේ සද්දේ ගන්ධේ රසෙන් පහතෙන් කොටන්නේ දන්නේ. හරි. දැන් ඇහැට පේන තැන කාම විතර්කද? නෑ. ඇහැ කාමයක් නෙවෙයි. ඇහැ කාම ගුණ කියලා පෙන්වන්නේ. කාම ගුණ කියලා කියන්නේ මේ ආයතන කාම ගුණයි. හොඳද? ඇහැ කාම විතර්කයක්ෙන් දැන් පොඩි ළමයාට පංචායතනය කාම විතර්කයක්ද? නෑ. එයාට ඒ නිසා ව්‍යාපාද විතර්කේ තියනවාද? විහිංසා විතර්කේ ඔය මුකුත් නෑ. නේද? දැන් කුඩා දරුවෝ චූටි දරුවෝ මේ සතෙක් එහෙම යනකොට ඇඟිල්ලෙන් මෙහෙම එක ඒවා කරලා නේද? මරන්න බෑ. එයා දන්නේ නෑ. එයා දන්නේ. එයාට කාම විතර්කෙවත් නෑ. එයාට ව්‍යාපාද විතර්කෙවත් නෑ සතත් එක්ක. මේ කාම විතර්කය කියන්නේ සතෙක් බව දන්නේ නෑ. පනතින් සතෙක් බව දන්නේ නෑ. ඒ නිසා කාම විතර්කය කියන්නේ ඒකට. එයා දන්නේ නැති එකට කාම විතර්කේ නෑ. පොඩි එක්කනට. සතෙක් බව දන්නේ නැති නිසා ව්‍යාපාද විතර්කේ දෙන්නේ නෑ. ඒ නිසා විහිංසා විතර්කයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා යට අකුසලයක් නැහැ. අකුසලයක් සිදුවෙන්න කර්මයක් සිදුවෙන්න කාම විතර්කයක් ඕන. ව්‍යාපාද විතර්කයක් ඕන. විහිංසා විතර්කයක් ඕන. නේද? එහෙනම් කාම විතර්කයේ තුල තියෙන තුන් භූමිය සහ ආත්ම දෘෂ්ටිය. නිත්‍ය සංඥාව. ওই ටික පදනම් කරගෙන තමයි කාම විතර්කයක් ගොඩනැගෙන්නේ. ඒතර කාම විතර්කයේ ගොඩනගෙනවා දැන් ඇහැ ගත්තොත් නේද? ඕකට ඇහැ ගත්තොත් ඇහැ ගන්නවා අපි නේද? ඒක යාළුවෙන් අන්තිමට පාලි පාඨය මතක් වුණොත් කියන්න. කොහොම හරි මේ කාම විතර්ක කියන මේ විතර්ක ਵਿਚාර කියන ස්වභාවය තමයි මේ ලෞකික ලෝකේ තියෙන්නේ. තේරුණාද? ඒ විතක්ක ਵਿਚාර ස්වභාවය තමයි ලෞකික ලෝකේ කියන්නේ. ප්‍රත්‍යඥ ලෝක කියන්නේ. මේ විතක්ක ਵਿਚාර ස්වභාවය කොටස් දෙකකට බෙදනවා. එකක් ලෞකික සම්මාදිට්ඨියට එනවා. එකක් මිත්‍යා දෘෂ්ටි පැත්තට එනවා. මොහ අන්ධකාරය. මිත්‍යා දෘෂ්ටි පැත්තකුත් තියෙනවා මේකේ කාම විතර්කේ. ඒ වගේම ලෞකික සම්මාදිට්ඨිය දැන් වදාමි කියපු තැන. ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා කාම විතර්කය. තේරුණාද? ඒ ලෞකික සම්මා දිට්ඨියට අනුව තියෙන එකත් කාම විතර්ක. ලෞකික සම්මා දිට්ඨියට සාපේක්ෂව අකුසලයකුත් තියෙනවා පාපෙකුත් තියෙනවා. කියන්නේ පාපයත් හඳුනනවා හොඳද? මේ අකුසලේ නෙමෙයි පාපෙකුත් හඳුනනවා පිනකුත් හඳුනනවා. මේ දෙක තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨියට සාපේක්ෂව පවතිනවා. නේද? ඉතින් අර දැන් මෝහ අන්ධකාරයේ ඉන්න අය කර්මඵලවාදී විශ්වාස කරන්නේ නැහැ. තේරුණා? කර්මඵලවාදී විශ්වාස කරන ලෞකික සම්මාදිට්ඨියක් ඒක. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. මේ සලකන්න ඕන. කරන පින්පව් වල අපිට ප්‍රතිඵල තියෙනවා. එහෙම නැතුවා නෙවෙයි. ඒ දෘෂ්ටියට සාපේක්ෂව කරන පින් වල මේ හැම දෙයකම ප්‍රතිඵල තියෙනවා ඒගොල්ලන්ට. යාග හෝම වල ප්‍රතිඵල තියෙනවා. නේද? මේ ධර්මය අවබෝධ කරගන්න බ්‍රහ්මණවරු ඉන්නවා. ඕක තමයි අද විශ්වාස කරන්න නැතිම දේ.
මම දකින්නේ. කවුරු හරි කිව්වොත් දැන් ලෞකික සම්මාදිට්ඨිය 10න් එකක්නේ මේ ධර්මයේ අවබෝධ කරපු භික්ෂුන් සමන බ්‍රහ්මවරු ඉන්නවා කියලා පිළිගැනීම. ඒක ලෞකික සම්මාදිට්ඨියන්නේ. අද මාර්ගඵලයක් කිව්වොත් මොකද වෙන්නේ? මාර වැඩක් වෙන්නේ. බයිනවද? විශ්වාස කරන්නේ. අද මාර්ගඵලයක් තුනොත් විශ්වාස කරන්නේ. ඇයි? තමන් ඒකට හේතුව අපේ ආන්දරනේ ලෞකික සම්මාදිට්ඨියත් නැතිකම. ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ හොඳද? කවුරු හරි මං රහත් කියලා කියනවනම් මං සෝහන් කියලා කියනවනම් එයා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, බැහැර කරන්නෙත් නැතුව. එයා ඒ සෝවාන් හෝ රහත් හෝ කියන දැන් ධර්මයක් තියෙනවනම් එයා ධර්මය අහනවා. ධර්මය අහලා එයා තීරණය කරනවා එයා ඥානවන්ත නම් මෙයා ඇත්තටම සෝවාන් එක්කෝ රහත් කියලා. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් ඒ දේ කොහොමත් හම්බෙන්නේ නැහැ. දැන් පින කියලා කාරණාව දැන් පින සහ පව කියන කාරණාව දැන් අර මොහ අන්ධකාරයෙන් යුතු භූමියේ තියෙනවා. මොහ අන්ධකාරයෙන් යුතු භූමිත් බෙදෙනවා සෑහෙනවා. දැන් එතකොට ඔය දැන් ඔය මුස්ලිම් අයගේ ඔය තියනවානේ ඔය එක එක දරුණු සංවිධාන මිනිස්සු මරන්න ඕන ඒ වගේ දේවල් නේද? ඒව නියත මිත්‍යා දෘෂ්ටියට යන්නේ කෙලින්ම. ඒගොල්ලෝ හිතන්නේ ඒව කළාම තමයි ඒගොල්ලන්ට යහපත උදා වෙන්නේ කියලා. ඒවා නියත මිත්‍යා දෘෂ්ටි. ආපහු උඩේ ඉන්න බෑ ඒගොල්ලන්ට. නිරේටම යනවා. නියත මිත්‍යා දෘෂ්ටි අය. මම කියනේව නෙමෙයි මම බන්දේ. බුදුහාඳුර කියනවා සෙන ශාන්ති අකුසල වලින් පස්සේ තියෙන දෙවෙනිම බරපතල අකුසල මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි තියෙනවා කොටස් තියෙනවා. මේ ලෝකේ විවිධ න්‍යායන් ඒකනේ බුදුහාමුදුර කියන්නේ. මේක පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කියලා කියන්නේ. මම මේක විවර කළා. චතුරාර්ය සත්‍ය ගැන ඒ කතා කරන්නේ. එනකොට මේ ධර්මත් උන්වහන්සේ කතා කළානේ. විවර කළා අපිට. ඒ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට අනුව මේ හැමදේම අපිට ප්‍රභේද මේ තියෙනවා. මේවා ඉතින් අපිට මේ ධර්මය ස්මරණය කරගෙන යනකොට අපේ නුවණට වැටහෙන ධර්ම. අපිට මේ වටහා ගන්න මූලික පසුම දුන්නා. එහෙනම් දැන් කාම විතර්ක සිදු වෙනවා සිතින්, කයින්, වචනෙන්. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. යා රූපේ නන්දි තදූපදානං. උපාදාන පච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. නේද? මෙන්න අපි රූපයක් ඇහැට පේන තැන රූපයක් තියෙනවා කියලා ගන්නවා නම් අභිනන්දති අභිවදති ඒක වචනේ ප්‍රකාශ කරනවා නම් අභිවදති අජ්ජොස්සාය තිට්ඨති සිතින් එහෙම දෙයක් තියෙනවා කියලා පිළිගන්නවා නම් යා රූපේ නන්දි ඇහැට පේන රූපේ කෙරෙහි යම් තෘෂ්ණාවක් තිබුණා නන්දිපච්චය උපාදාන අන්න තණ්හාපච්චය උපාදානං එදෙනවා උපාදානපච්චය භව ඒ නිසා භවයේ සැකසෙනවා තේරුණාද භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ මේ පටිච්ච සමුප්පාදයයි කියලා මඩුපිණ්ඩික සූත්‍රයේද කොහෙද මේක තියෙනවා මම හිතන්නේ තියෙනවා මඩුපිණ්ඩික සූත්‍රය. ඉතින් මේ වගේ හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකෙන් පෙන්නනවා නාබිනන්දති. ඇහැට පේන තැන රූපයක් ඇත්තටම දැන් අම්මා තාත්තා මේ මේසේ පේනවා කියලා ගන්න නැත්තම්. හොඳද? මේසේ පේනවා කියලා ගන්න නැත්තම් නාබිනන්දති. නාබිබදති. මේසේ මෙතන තියනවා කියලා වචනෙන් කියන්නේ නැත්තම්. හොඳද? අජ්ජෝසාය තිට්ඨති. මෙතන මේසයක් තියනවා කියලා මනසෙන් මක්කත් හිතන්නේ නැත්තම්. යා රූපේ නන්දි. රූපේ කෙරෙහි යම් නන්දියක් තුනන් තෘෂ්ණාවක්. හොඳද? නන්දි නිරෝධෝ උපාදාන නිරෝධා. නේද? ඒ කියන්නේ රූපයක් තියෙන්න බෑ නන්දිය ඇති වෙන්න. රූපයක් නැති බව දැක්කොත් නේද? මේ මේසෙ තියෙන්න බෑ මට තණ්හාව ඇති වෙන්න. මෙතන මේසයක් නැත්නම් තණ්හාවක් ඇති වෙන්නේ නෑනේ. දැන් පොඩි ළමයාට දන ගන්න දරුවට ඇහැට මේසයක් පේන්නේ නෑනේ. පේන්නේ නැති නිසා තණ්හාව නැත්තේ. නේද? දැන් පොඩි ළමයා ළඟ තියෙන ස්වභාවය පොඩි ළමයා
රූපයක් තියනවා කියලා ගන්නෙත් නැහැ. රූපයක් තියනවා කියලා වචනේ ප්‍රකාශ ගන්න නැහැ. අභිනන්දති අභිවදිත අජ්ජෝසාදිත. මනසෙන් හිතන්නෙත් නැහැ රූපයක් ඇහැට ගැටෙනවා කියලා. ඒ නිසා යා රූපේ නන්දි. පොඩි ළමයාට පේන රූපය අනුපේ නන්දියක් ඇති වෙලත් නැහැ. තියුණා එහෙම එකක් හටගන්නෙත් නැහැ. නේද? යා රූපේ නන්දි. නන්දි නිරෝධෝ උපාදාන නිරෝධා. නේද? දැන් පොඩි ළමයට එන්නේ නාපි නන්දති. නාපි වදති. නාජ්ජෝ සායි චිත්තති. රූපයක් තියනවා කියලා දකින්නෙත් නැහැ. රූපයක් තියනවා කියලා මේ වචනෙන් ගන්නෙත් නැහැ. රූපයක් තියනවා කියලා හිතෙන් හිතන්නෙත් නැහැ. ඒ නිසා තෘෂ්ණාවක් යෙදෙන්නේ නැහැ. රූපයකට යම් තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ පොඩි ළමයාට. නේද? පොඩි ළමයට යෙදෙන්නේ නැහැ. අන්න යෙදෙන්නේ නැති නිසා හොඳද? නන්දි නිරෝධෝ උපාදාන නිරෝධා. යෙදෙන්නේ නැහැ කියන්නේ ඒක නිරෝධයිනේ. අන්න පොඩි ළමයට උපාදානයක් නැහැ. උපාදානයක් නැති නිසා භවයක් නැහැ. භවයක් නැහැ පොඩි ළමයට දැන්. අන්න ඒකයි මං කියන්නේ පොඩි ළමයා උපදින්නේ නැහැ කියලා. පොඩි ළමයා තුල පටිසම්පාදේ නැහැ. මේ කතා කරන්නේ පටිසම්පාදේ ගන්න. ඇහැ නිසා හටගන්න පටිසම්පාදේ මේ. කන නිසා පටිසම්පාදේ හට ගන්නවා. නේද? මේ විදිහට මේ ආයතන හය නිසා පටිසම්පාදේ හට ගන්නවා. අන්න භව නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධා. නේද? භවයක් නැහැ පොඩි ළමයාට. නේද? භවයක් නැති නිසා අන්න ජරා මරණ නැහැ පොඩි ළමයාට. නේද? ජරා මරණ නැති නිසා පොඩි ළමයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසසම් නිරුච්ඡanti. එහෙම එකක් ඇත්තේ නැහැ නිරෝධයි. එහෙම එකක් ඇත්තේ නැහැ යාට. ඔතනට නෙමෙයි අපි එන්න ඕන. ඈ? තෙන් තාවද. දැන් ඔතනට ආවදාස්නේ අපි පොඩි ළමෙන් දැන් ඉන්නේ. අර අපි යන්නේ හවන්න. වාදයේ හිතන බව. බව නිරෝධනේ. ඔව් බව නිරෝධ. ඔක්කොම ජාති ජරා මරණ ඔක්කොම ඉවරනේ එතකොට. එතන ඉවරයි. ඉතින් අන්න ඒ වගේ මෙන්න මේ ගැළපීමේ සූත්‍රයට අනුව කවුරු හරි කියනම් අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිත්‍ත්‍ති. රූපයක් තියනවා කියලා පොඩි ළමයට හම්බ වෙනවා කියලා කියනවනම් රූපේ පොඩි ළමයා තියනවා කියලා වචනෙන් ගන්නවනම් රූපේ පොඩි ළමයා රූපයක් තියනවා කියලා මනසෙන් හිතනවනම් යා රූපේ නන්දි. අන්න එහෙම වුණොත් පොඩි ළමයාට අර දන ගන්න චුට්ටි උඩු පිළි අතට ඉන්නේ පොඩි දරුවට නේද? ඒ දරුවට යා රූපේ නන්දි. මේ රූපයක් කෙරේ යන් තණ්හාවක් ඇති වෙනවා නම් ඒ තණ්හාව ඇති වෙනවා කියනවා. තණ්හාව ඇති වුණොත් තණ්හාපච්චය උපාදාන. අනේ රූපේ උපාදාන වෙනවා. ඒ උපාදාන තමයි කාම උපාදාන, ditthi උපාදාන, භව උපාදාන, අවිද්‍යාව උපාදාන. උපාදාන හතරකින් යෙදෙනවා. හොඳ. මෙතන කාම උපාදාන කියමු නේද? උපාදාන වෙනවා. අන්න උපාදානයක් තියෙන නිසා භවයක් ඇති වෙනවා. තේරුණාද? භවපච්චය කාම භවයක් යට ඇති වෙනවා. භවය කියවම කාම භව, රූප භව, අරූප භව. භව තුනක් තියෙනවා. නේද? අපිට උප්පත්තියකින් දෙන ස්ථාන තුනයි. නේද? ඊයේත් අපි කතා කළා ඒ භව ගැන. නේද? ඉතින් මේ දැන් කතා කරන්නේ ඒ භව ගැන. එහෙනම් කාම භවය. නේද? එහෙනම් ඒ කාම භවය හේතු කරගෙන කාම භවයේ ජාති ඇති වෙනවා. භවපච්චය ජාති. කාම භවයේ හේතු කරන ජාති ඇති වෙනවා. නේද? ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව. අන ජාති ඇති වෙච්ච නිසා කාම භවයේ ජාතියක් ඇති වෙච්ච නිසා ජරා මරණ ඇති වුණා. ඒ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ. මේ හට ගැනීම සිදුවෙනවා. මේ න්‍යාය, මේ පරියාය පොඩි ළමයට පනවන්න පුළුවන්ද? බෑ. පොඩි ළමයට මේක පනවන්න බෑ. ඒක පනවන්න පුළුවන් අද ලොකු අයට. තේරුණාද? මේ ප්‍රත්‍යක්ෂන භූමියයි අපේ හැමෝටම. මේ පටිච්චසමුපාද න්‍යාය ධර්මයයි. ඇහැ නිසා පටිච්චසමුපාදයක් හට ගන්නවා. කන නිසා හට ගන්නවා. දිව නිසා හට ගන්නවා. නේද? එතකොට ඇහැ නිසා හට ගන්න මේ කාම විතර්කය. අපේ හොඳද? කාම විතර්කය මේ ඇහැ නිසා හට ගන්නවා, වචන නිසා හට ගන්නවා, මනස නිසා හට ගන්නවා. නේද? මේ තුන් ආකාරයෙන්ම මේ පටිච්චසමුපාදේ පැනෙනවා. කන ගත්තත් එහෙම කන නිසා කාම විතර්ක ඇති වෙනවා, වචනෙන් ඇති වෙනවා, කන්ට හෙත් දේවල් කතා කරනවානේ. මනසෙන්
නිතරම. ওই විදිහට ආයතන 6ටම ගලප ගන්න ඕන. එතකොට මෙහෙම බලනකොට මේ පහළ වෙන සිත්වල ප්‍රමාණවල කතා කරගන්න බැරි යනවා අපිට. තේරුණාද? දැන් ඒකයි මේ සිත ගැන ගවේෂණයනේ. නේද? ওই විදිහට සිත ගැන හාර යන්න වෙනවා. එතකොට මේ පහළ වෙන කාම විතර්කය පුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. එක්ක අපුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. බලන්න කොච්චර විස්තරයක් තියෙනවද කියලා. නේ මේ බෙදුව මේක නුවණින්ම බෙදන්න. ඒකයි මේ භව චක්‍රය අපිට කවදාකවත් ගැලවිලා ඉන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් පොඩි ළමයාට නැවත උපැත්තියක් නැහැ කියන එක අපිට පටිසම්පාදයට අනුව තේරෙනවද? මේ දහම් පරයයට අනුව තේරෙනවද? අපිට තේරෙන්න ඕනේ නේද? නාබිනන්දති නාබිවති නාජ්ජෝසාය තිට්ඨති යාරූපේ පටිසම්පාදය පනවන්න බෑ පොඩි ළමයට. පොඩි ළමයට ඇහැට රූප හම්බ වෙන්නේ නැහැ. මේසේ හම්බ වෙන්නේ නැහැ පොඩි ළමයෙකුට. නේද? ඒ නිසා වචනෙන් කියන්නෙත් නැහැ. කතා කරන්න බෑ යාට. ඒ නිසා වචනෙන් කියා ගන්න බෑ. ඒ වගේම යාට හිතන්න බෑ. ඒ නිසා යාට තණ්හාවක් නැහැ. ඒ නිසා යාට උපාදානෙ නැහැ. උපාදානෙ නැති නිසා භවේ නැහැ. කාම භව, රූප භව, අරූප භව කියන්නේ භව තුනේ එකක්වත් උපෙති පැනෙන්නේ නැහැ. යාට භවයක් නැහැ. භවේ නැති නිසා ජරා මරණ නැහැ. පොඩි ළමයට. ශෝක පරිදේව. ජරා මරණ නැති නිසා ශෝක පරිදේව නැහැ. නේද? නැති නිසා මේ නිවන එපති උපරාක් පනවන්න බෑ. නේද? දැන් ඒ ළමයාට පුළුවන් ද නිවන පනවන්න මේ ටික නැහැ කියලා? බෑ. ඇයි බැරි? බෑ න්යාට මේ ඇයි දැන් සමහර කයි කියනවා මේ ටික නැත්තම් පොඩි ළමයා නිවන් දකින්නවා කියලා. බෑ කියන්නේ යාට මේවා ගැන දැනගැනීමේ තේරුම නැහැනේ. මේ අභිනන්දති අභිවදිති අජ්ජෝසායතිති යාරූපේ නන්දිත දුපදාන උපාදාන පත්‍ය පටිසම්පාදයේ යෙදෙන්න ඕන. ඔව්. පටිසම්පාදයෙන් මිදෙන්න නෑ. පටිසම්පාදයක් යෙදෙන්නේ නැත්නම් පටිසම්පදේ පනවන්න බෑ. පොඩි ළමයා කියන්නේ හරියට මේ මහ පොළොව වගේ. පොඩි ළමයා කියන්නේ මේ ගහක් වගේ. තැන පොඩි ළමයා කියන්නේ පොඩි ළමයා කියන්නේ මේ බිත්තිය වගේ. තේරුණාද? දැන් එතකොට පොඩි ළමයා කියන්නේ එවෙන් තැන. මොකද දැන් බිත්තිය මේක දැන් කල්ලා බින්දලා දැම්මොත් නැවත මේ බිත්තිය හදන්න පුළුවන්ද? හැදෙනවද? කවදාකවත් වෙන්නේ නැහැ නේද? ගහ කපලා දැම්මට පස්සේ ආපහු ඒකෙන් ඉඳලා ඒක මාට්ටු කරලා නැවත පැල ගන්න පුළුවන්ද? බෑ. ඒ මුලටම තියලා මාට්ටු ගන්න බෑනේ. පැල ගන්නම් බෑ. ඒ වගේ පොඩි ළමයට උප්පැත්තිය පනවන්න බෑ. උතර ප්‍රශ්න දෙකක් වේද? ඈ? උතර ප්‍රශ්න දෙකක් අපි වටහා ගන්න ඕනේ. ඔව්. පොඩි ළමයාගේ පැත්ත අපි එහෙම බැලුවට අනිත් පැත්තෙන් බැලුවත් පොඩි ළමයාගේ පැත්ත නේද? ඔව්. දැන් පොඩි ළමයා ගැන අපි මෙහෙම කතා කළාම සමහර කය පවිදස්සල පොඩි ළමයට විඥානයක් නැහැ පොඩි ළමයා උපදින්නේ නැහැ කිව්වම ප්‍රශ්න ගොඩයි. මොනවාද මම දන්නවා මේක කියූපි හැටිය කට්ටිය ඔක්කොම කැරකෙවෙනා වැඩේට. හැබැයි අමතක කරන්න එපා බුදුරජාණන්සේගේ ධර්මය නිවන් දකින්න පැත්ත පුබ්බේ අනුත්තේසු ධම්මේසු පෙර නොයසු එක. ලෝකේ විවහාරත ලෝකේ පැවතිච්ච දෙයක් වෙන්න බෑ බුදුදහම. නිවන් දකින්න පැත්ත. බුදුහාමුදුරගේ ධර්මයේ දෙආකාරයි. අවිද්‍යාව සහගත පැත්තක් තියෙනවා විද්‍යාව සහගත පැත්තකුත් තියෙනවා. අවිද්‍යාව දැනගත්තොත් විතරයි විද්‍යාව. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයට අයිති නෑ මොහ අන්ධකාරය. මම පවිදාසල ආපු මේ දහම් විස්තර කිරීමෙන් ආව අවිද්‍යාව කියලා දුන්නා. හොඳද? එතන අපේ ආවේ එතකොට බුබ්බේ අනුනුසුතේ ධම්මේසු තියෙනවනේ. ඔව්. පොඩි ළමයා අතර. ඔව්. පුබ්බේ අනුසේසු ධම්මේසු. දැන් ඒ ළමයට පනවන්න බෑ. බෑ ළමයාට නෙමෙයි. අපිට තියෙනවා. අපට. ඔව්. ළමයාට නෑ. ඔව්. ළමයට කිසිවක් පනවන්න බෑ පුබ්බේ අනුසේසු ධම්මේසු. පෙරලසු දහම. දැන් අපිටනේ පෙරලසු දහම. අපි මෙච්චර කාලයක් ව්‍යවහාරිත ලෝකයේ ආයේ පොඩි ළමයට විඥානයක් තියෙනවා. ඒ නිසා පොඩි ළමයා මරනොත් උපදිනවා කියන කතාවනේ. මේ උපමාව තමයි මේ පුබ්බේ අනුසුතේ ධම්මේසු. යම් කවුරු හරි ඔය කල්ලාවක් තවුල දරුණු නැති කරලා තියෙනවා නම් මේ ධර්මයේ දකින්නකොටම ඒ අකුසල ලොකම යට ප්‍රහාණය වෙනවා. එයා සම්‍යක් දෘෂ්ටියට එනවා. එයා දරුණු නැති කරපු අකුසල් ප්‍රහාණය වෙනවා. දැන් ඇත්ත බලන්න දැන් මේ මට්ටමින් අපි හිතනවානේ අපි පණ තියන අය අපේ ජීවිතයක් තියෙනවා අපි සත්‍ය පුද්ගලයි කියලා හිතනවානේ. මේ මට්ටමේ නේද? දැන් මේ මට්ටමින් අපි එහෙම හිතනවා නම් මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මෙහෙමයි කියලා අපි හිතනවා නම් හොඳද? ඉතින් ඒ දෘෂ්ටියන පොඩි ළමයට අතන සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන්නේ. දැන් අපි මරනොත් උපදිනවානේ.
අපි කෙලෙස් සහිත නිසා කියන්නේ අපි කියන්නේ මම නම් නැහැ. ඔව්. හරි ආයි වගේ. හොඳයි මම නම් ওই දෘෂ්ටි වල නැහැ. හොඳයි ඉපදෙන්න නැති කියන්නේ මම දන්නේ නැහැ. මම ওই දෘෂ්ටි වල නැහැ. හොඳද? ඉතින් මේ මෙතන සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය නම් මම කොහොමත් නැහැ. හොඳද? මේ කතා බහ කළාට ඒවා කායික වාචික මානසික කියන්නේ ඒ ක්‍රියා තුනක්. තේරුණාද? ඒක හේතුඵල ධර්මයක්. ඒක ක්‍රියා තුනක් මිසක සත්‍ය පුද්ගලයෙක් ළඟ වෙන සිදුවීමක් නෙමෙයි ඒක. හේතුඵල දහම. හේතුඵල ධර්ම තියෙන්නේ. ඒ නිසා ওই තුන මං කවදාකවත් මේ සත්‍ය පුද්ගලයෙක්ගේ ආදේශ කරන්නේ කතාවක් කියලා මං ගන්නෙ නැහැ. හැබැයි කතා බහ කරනවා මේ හේතුඵල න්‍යාය යනවා ඉතින්. දෘෂ්ටිය තියෙන කෙනා මේ සුභුති හාමුදුරුවොත් ඉතින් අපි වගේමනේ ඉතින් ආත්මයක් තියෙන කෙනෙක් නේ කියලා දැකලා කතා කරනවා. මම නම් කතා කරන්නේ මේ ආත්මයක් නැති කෙනෙක්මයි මේ ඉන්නේ. කතා කරන්න නෑ අපිට. එහෙම නේද? ඔතනට අපි එන්න ඕන. අනිවාර්යයෙන්. නේද? එතෙන්ට එන්න ඕන. කොහොම හරි අපි මොකක් ගැනද කතා කරන්නේ? කාම විතර්ක ගැන. අපි මේ කතා කරන්නේ කාම විතර්කයන් ඇති වෙන හැටි, නැති වෙන හැටි. පොඩි ළමයට කාම විතර්ක තියෙනවද? ව්‍යාපාද අවිහිංසා විහිංසා විතර්ක තියෙනවද? ඒ කියන්නේ විතර්කයේ තියෙනවද? විතර්කේ නැත්තම් පොඩි ළමයි තුර ਵਿਚාරේ නැහැ. විතක්ක ਵਿਚාර අනුව අපි සංසාරේ උපදින්නේ අපේ හැමදෙරනේ. තේරුණාද? සවිතක්ක සවිචාරයෙන් සංසාරේ උපදිනවා. තේරුණාද? විතර්කේ නිසාත් අපි උපදිනවා. සවිතක්ක සවිචාරයෙන් උපදිනවා කියන්නේ ඇයි? පොඩි නිදසුනක් දෙන්න මට. සෝහන් කියලා උපදිනවා. තේරුණාද? අවිතක්ක අවිචාර භූමියේ කවුරකට උපදින්නේ නැහැ. ඒක වෙන්න බෑ. දැන් පොඩි ළමයාට අවිතක්ක අවිචාර භූමිය පනවන්න බෑ. එයාට පනවන්න බෑ. ඇයි? අවිතක්ක අවිචාර භූමියක් අපිට හම්බ වෙන්නේ. හොඳද? මේ සවිතක්ක සවිචාර භූමියක් හම්බුනොත් විතරයි. සවිතක්ක සවිචාර භූමියක් අපිට හම්බ වෙන්නේ විතක්ක විචාර සහිත භූමියක් අපි හිටියොත් තමයි. නේද? පොඩි ළමයා විතක්ක විචාර කියන භූමියක නැති නිසා ඒ පොඩි ළමයාට සවිතක්ක සවිචාර භූමියක් පනවන්න බෑ. ඒ නිසා එයාට අවිතක්ක අවිචාරය යොදෙන්නේ නැහැ. ඒ නිසා පොඩි ළමයා රහත් වෙලාද කියලා අහන්න සුසු නැහැ. ඒ ආන්නේ අඥානකම, මෝඩකමට ඒ ප්‍රශ්න යෙදෙන්නේ. තේරුණා? ඔබ ඇහුවනේ මගේ. එහෙනම් පොඩි ළමයා රහත් වෙලාද කියලා මේ ධර්මයේ සුළුපටු කොල්ල ගන්නනේ. තේරුණාද? හැමෝම හිතන්නේ අපිට මේක තත්ත්වාකාරයෙන් අවබෝධ වෙනවා කියලා. මේක හරි ගැඹුරු ධර්මයක්. තීක්ෂණ නුවණකින් ගවසෙන්නේ කුළු ධර්මයක්. මම නිකන් ආව ගියාට කිව්වේ නෑ පොඩි ළමයි උපදින්නේ නෑ කියලා. ඉතින් කාලයත් එක්ක තමයි ඒවා ඉතින් ටික ටික තේරෙන මට්ටම එනකොට. තේරෙන මට්ටම එන්නේ. ඒ කාලයක් යන්න ඕන. හොඳද? හැමදෙස්සෙම බලන්නේ අපේ ආම්තුරුනේ අපේ ළඟ තියෙන ආත්ම දෘෂ්ටියනේ ලෝකේ පනවගන්නේ. නේද? දැන් රහතන් වහන්සේ සියලු ආශ්‍රව දුරු කළා කියන්නේ සියලු අන්ත දෘෂ්ටි බැහැර කළානේ. ඒවෙන් මිදිලානේ. ඒ නිසා රහතන් වහන්සේ හැමතිස්සෙම හැමදේම පනවන්නේ එතනින්. ඕක තමයි ඇත්ත. නේද? රහතන් වහන්සේ කියනකොට කියන්නේ බෑ ලෝකේ සාස්වතයි කියලා. නිට්ටයයි කියලා. මේ දැන් හටගෙන ඉරුතෙන කල් ලෝකේ. ඒ කියන්නේ මං කියන්නේ තියෙන ලෝකේ ළමයි කිපිතිලා නැහැ කියලා. නේද? එතකොට අපි දන්නවා එහෙනම් පොඩි ළමයාගේ ප්‍රශ්නේ හරිනේ. දැන් අර මඩුපිණ්ඩික සූත්‍රයේ තියෙන දහම් පරයයට අනුව පොඩි ළමයට විඥානයක් තියෙනවා කියලා පනවන්න බෑ. මොකද පොඩි ළමයා අවිතක්කය විචාරයි. තේරුණාද? අඩු ගන්න සවිතක්ක සවිචාරත් නැහැ. නේද? අර අවිතක්ක අවිචාර කියන්නේ පොඩි ළමයාම නිවන් දැකලා කියන කතාව නෙවෙයි. මේක මේ තෝරගන්න පොඩි කතා. අවිතක්ක අවිචාරයේ භූමියේ ඉන්න කෙනා නැවත උපදිනවද? කෙලින්ම උත්තර දෙන්න. අවිතක්ක අවිචාර භූමියේ ඉන්න කෙනා නැවත උපදිනවද? නම් ඊයේ දේශනා කළා මේක ගැන. නෑනේ. උපදින්නේ නැහැ. නේද? උපදින්නේ නැහැ. ඇයි ඒ? පොඩි ළමයාගේ පැත්තෙන් කතා කිව්වොත්. පොඩි ළමයා නෙමෙයි දැන්. හොඳද? ඇයි ඒ? ඒ කියන්නේ ඉපදෙන ලෝකයක් හම්බෙන්නේ නැහැ. සවිතක්ක නේද? විතක්ක ਵਿਚාර නැති නිසා. එතන සමහරක මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මිනිස්සෙක් ඉපදෙන්නේ කර්මය නිසා. නෑ. ඒක ඇවිල්ලා ලෝක ධර්මයක්. මිනිස්සෙක් උපදින්නේ කර්මෙන් කියන්නේ ඒක දෘෂ්ටි සාගතයක්. ඒක අතට එන්න බෑනේ.
ඔය නිවන් මාර්ගයට එන්න බෑ. කර්මය දාගෙන බෑ මේ. දැන් ඊ අපි කර්මය කතා කළා. ඒ කතා කරපු කර්මය හොඳද? ඒ කතා කරපු කර්මය ඇවිල්ලා මේ නිවන් මාර්ගයේ තියෙන එකක් නෙවෙයි. නිවන් මාර්ගයේ කර්මයක් නෑ සුනිත. නිවන් මාර්ගයේදී ඔයාට කියන්න බෑ ඔයාට මාර්ගය ඉපදුනොත්. මේ රූපේ හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන් කියලා පනවන්න බෑ. බෑ. ඔයා එහෙම පනව ගන්නවා නම් හොඳද? මේ රූපේ හටගන්නේ සතර මහා ධාතුන් කියලා පනවනවා නම් මේ රූපේ සතර මහා ධාතුන් හට ගන්නවා කියලා බුදුහාමුදුරු පහල වෙන කලින් මක්ඛලි ගෝසාලයි කිව්වේ. ලෝකේ මේ ලෝකේ රූප හටගන්නේ සතර මහා ධාතුන් කියලා මක්ඛලි ගෝසාල කිව්වේ. හැබැයි බුදුහාමුදුරුත් ඔක කියනවා. හැබැයි බුදුහාමුදුරු කියන පැත්ත වෙනයි. එහෙම. ඒක අල්ලන්න බෑ එහෙම. ඒතර මෙහෙමයි. මට තේරෙන්නේ කියන දැන්. ඔය දා කියන්නේ ওই කාරණේ අකු වෙන්නේ අපිට මිස පොඩි ළමෙත් නෙමෙයි. පොඩි ළමයි ඉපදෙන්නේ නැහැ කියන එක. හරියට හරි. එයාගේ ඉපදීමක් පනවන්න බෑ, ඉපදෙන්නේ නැහැ කියන එකක් පනවන්න බෑ. එයාට සාපේක්ෂව. ආව්. ඒ කියන්නේ එයා ඉපදිච්ච බවක් දන්නේ නැහැ. දැන් මේ ගහ දන්නවද ගහ ඇති වෙච්ච බව? දැන් ගහ නැතුනොත් ගහ දන්නවද මම නැතුණා කියලා? එහෙම කන්නේ. හැබැයි ගහේ නැද්ද ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න බව? ගහට ආහාර අවශ්‍යයි. වතුර ඕනේ. නේද? ජලය. එක ආහාරයක්. උණුසුම එක ආහාරයක්. නේද? තද ගති කියන්නේ පොතුමේ රසය ඒක අවශ්‍යයි. ඕජාව නේද? ඒක අවශ්‍ය වෙනවා. එතකොට වාතය අවශ්‍ය වෙනවා. මේ හතර තමයි ගහ වගේ පේන්නේ අපිට. මේ සම්මුති න්‍යායට ගත්තොත් නේද? සම්මුති දෘෂ්ටියට. ආ. දැන් සමහරක් මෙහෙම අන්තකාමී දෘෂ්ටි වලට එන්න පුළුවන් දැන්. අපි කො මෙහෙම ලඝු වශයෙන් මේක හිතන්නත් හොඳ නැහැ. පොඩි කාලේ එහෙනම් ළමයි මැරුවොත් පස්සේ ඉවරයි කිය. ඒ ළමයි මොන ප්‍රශ්නේ? ඒ කියන්නේ යාගේ උපත්යෙන් තියෙනවා. ආත්ම දෘෂ්ටියේ ඉන්න කෙනෙක් එහෙම. අකුසලයක් සිදු වෙන්නේ, කර්මයක් සිදු වෙන්නේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙනයි. එහෙම. අනාත්ම කියන තැනින් හම්බෙන්නේ හේතුඵල ධර්මයක් විසිනු කර්මඵලවාදයක් නෙමෙයි. එහෙම. තේරුණාද? කර්මඵලවාදයේ සිදු වෙන්නේ හැමතිස්සෙම ආත්ම දෘෂ්ටිය සාපේක්ෂවයි. ඒ නිසා අම්මා කෙනෙකුට කුසලට දරුවා ආපු දවසේ ඉඳන් පණ තියෙන දරුවෙක් ඉන්නවා. ඇයි? අම්මා ආත්ම දෘෂ්ටියක ඉන්නවා. පණ තියෙන සතෙක් ඉන්නවා. අම්මටත් පණ තියෙනවා. පණ තියෙන සත්තු ඉන්නවා. ඒ නිසා මේ කුසලට ආපු දරුවා පණ තියෙන සතෙක්. ඒ වගේම ඒ දරුවා ආවේ පෙර කොහෙද හරි ඉඳලා ආවේ. කොහෙද හරි ඉඳලා ආවේ මේ දරුවා. මේ දෘෂ්ටිය නැද්ද? තියෙනවා. මේ දෘෂ්ටිය. දෙවියෝ hina වෙනවා. ඈ? පොඩි ළමයි hina වෙනකොට දෙවියෝ hina වෙනවා. ඔව්. ඔය දෙවියොත් එක hina වෙන්නේ නේද? අපායින් ඉඳන් ආවම දෙවියොත් එක තමයි hina වෙන්නේ ළමයා. ඔව්. අම්මා දෙවියෝ මාවනවා. අපායින් දුරුත් එන මනුස්ස ලෝකෙට එන අය ඉන්නවනේ. එහෙනම් ඒ අය දෙවියොත් එක තමයි hina වෙන්නේ. නේද? අඬනෝන හැමතිස්සෙම බය වෙනවා. එහෙම ළමන් ඉන්නවා. නේද? මම දන්නවා ඒකනේ මගේ ළඟට එනවා නූල් ගිනියන්නේ. ඒකේ මම දන්නවා. අඬන ළමයි ඉන්නවා. ඉන්න. ඔව්. රැයට අවදිච්ච ගමන් අඬනවා. ඒක තමයි එයාගේ වැඩේ. ඉතින් අපි රිත් නූලක් දානවා. ඉතින් හරියන නැති වෙනවා. නැති යනවා කොහොම හරියනවද කියන්නේ මම දන්නේ නැහැ. ඒක. මොකද අර කිරි කැටිය දන්නේ නැහනේ මං අඬනවා. හෝ hina වෙනවා කියන කතාව. එයා දන්නේ නැහැ දෙයියනේ. එයා සංකල්පනා නැහනේ. නේද? ඉතින් අනේක නිසා එයා හඳුනන්නේ නැහනේ. කොහොම හරි මෙන්න මේ දැන් අර මයිසා පොඩි සූත්‍ර කැලලක් පෙන්වන්නේ. අන්නේ සූත්‍ර කැලලට අනුව අර අභිනන්දති අභිවදිත අධ්‍යාසාජිත නේද? නාභිනන්දති කියනකොට යෙදෙන්නේ නැහැ. දැන් පොඩි ළමයා තුල පරිසම්පාදේ පනවන්න බෑ. තේරුණාද? පනවන නම් එයාලගේ තෘෂ්ණාව තියෙන්න ඕන. නේද? දැන් උන ලොකු වෙනකොට ඉතින් මේක ඇති වෙනවා. නේද? ඇහැට රූප පේනවා, කන්ට ශබ්ද ඇහෙනවා. මේ පංචායතනේ වැඩ. මේ නිසා නේද? අපිට නන්දි ඇති වෙලා නේද? නන්දිපච්චය උපාදානං උපාදානපච්චය භව වෙලා භවපච්චය ජාජරා වියද්මන් ශෝක පරිදේ. මේක තමයි මේ භූමිය කොටස් දෙකකින් පවතිනවා. එකක් මිත්‍යා දෘෂ්ටි පැත්ත, එකක් සම්‍යක් දෘෂ්ටි පැත්ත. තේරුණා? එකක් ලෞකික සම්මාදිට්ඨියක් කියනවා, එකක් මිත්‍යා දෘෂ්ටි පැත්තක් කියලා කියනවා. නේද? මේ භූමිය අයිති වෙනවා. දැන් මේ ඇහැට අයිතිද මිත්‍යා දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටි පැත්ත? නෑ. ආයතන ටිකට අයිතිද? නෑ. අයිති නෑ. නියත මිත්‍යා දෘෂ්ටි ටික අයිතිද? එතකොට නියත මිත්‍යා දෘෂ්ටි අයිති නෑ මේ ආයතන ටිකට. නෑ. ෂුවර්. ෂුවර්. එතකොට බලමු පස්සේ ඈ. එතකොට මේ ඇහැට අයිතිද සම්‍යක් දෘෂ්ටිය? ඒත්
ඒත් නෑ. නෑ. මල්ල ගන්නවා. ඒ පාර හොඳද? ඊළඟට බලමු ලෝකෝත්තර ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටි ආයිතිද මේ ආයතන හයට? දැන් මිත්‍යා දෘෂ්ටි ආයිති නෑ කිව්වා. ඔව් කියන්නේ හදන්නේ නෑනේ. හොඳ. එතකොට සම්මාදිට්ඨි දෙයංවදාමී කියන එක ලෞකික ලෝකෝත්තර තියෙනවා. ලෞකික මේකත් ආයිති නෑ කිව්වා හැට. ලෝකෝත්තර පැත්ත ආයිතිද? උටහයි යන්නේ යන්න ඕනේ. ඈ? ටිකක් එහාට යන්න ඕනේ. මොකද ටිකක් එහාට යන්න දෙයක් නෑ. දැන් එහාට ගුරුවාට ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා ඊළඟට පළවෙනි උත්තර දෙන්න ඇහදන්න මම මේ ඇහක් කියලා. උගයක් දක්වන්න. ඒක බලනෝනේ මේගේ ඇහ කියලා. දැන් හරි මං අහන ප්‍රශ්නේ ඕක නෙමෙයි. හොඳද? එහෙනම් මං අහන්නේ මට එහෙනම් බෑ. නෑ නෑ එහෙම කියන්නේ එහෙම පරාජිත පිටිගන්න එපා. හොඳද? නෑ එහෙම පරාජිත පිටිගන්න එපා. නෑ නෑ ඒක නෙමෙයි. නෑ නෑ එහෙම වෙන්න බෑ මං කියන්නේ. මං අහන්නේ ඇහැට මිත්‍යා දෘෂ්ටි මාර්ගය ආයිතිද? මේ ආයතනන්ට ආයිතිද? ඈ? නෑ. බලමුකෝ කවුද ඉරන්නේ කියලා. හරිද? රබර් එකට ඉන්නවා නිකන් කිව්වේ. පොට් එකට මම බය නෑ කවුරු හිටියා. බලමු. මම තනි තියෙන්නේ මං. හරි. තන් తీරනේ. එතකොට සම්මාදිට්ඨි ධ්‍යානවදාමි කියන කාරණාවෙන් ලෞකික සම්මාදිට්ඨිය ආයිතිද මේ ආයතනයන්ට? නෑ. ඒත් නෑ. නෑ. හරි. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආයිතිද මේ ආයතන හයට? නෑ. 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 ඉන්නේ. ඔන්න දැන් ආයතන හය ගැන කතා කළා. දැන් මම යන්නේ මනසට. මනස පැත්තට යන්කෝ. නේද? අපි දැන් අපි හිතනවා මේක මේසයක්, මේක මහ පොළොව, මේක ඉරහඳ කියලා අපි හිතනවා. නේද? දැන් අපි හිතන මේ පණු පඤ්ඤාප්ති ටිකක් තියෙනවනේ. මේ චේතනානේ. මේක ආයිතිද නීත මේ මිත්‍යා දෘෂ්ටි වලට ආයිතිද? මිත්‍යා දෘෂ්ටි මාර්ගයට ආයිතිද? නෑ. මිත්‍යා දෘෂ්ටි ආයිතිද බෑ. එහෙනම් මේ පණෝපු පඤ්ඤාප්ති ටික ආයිතිද සම්මාදිට්ඨි ධ්‍යානවදාමි කිව්වේ ලෞකික සම්මාදිට්ඨියට ආයිතිද? මේ හේතු නිසා මේ ඔය කතාව මුකුත් මට එපා. හේතු වලින් හට ගන්න එක නෙමෙයි මම අහන්නේ. මගේ ප්‍රශ්නෙට උත්තරේ ඕන. අපි පනවල තියෙනවා පුටු මේස ඉරහඳ තාරකා ගස් ගොලන් මහ පොළොව අහස කියලා මේ අම්මා මේ තාත්තා කියලා. මේක අහන්න. හොඳද? මං අහන්නේ දැන් ඔබ වහන්සේ කිව්වා ඒක ඒ පනවන පඤ්ඤාප්ති මිත්‍යා දෘෂ්ටියට අයිති නෑ. හොඳද? එතකොට මේ පනවන පඤ්ඤාප්ති සම්මාදිට්ඨි ධ්‍යානවදාමි කියන ලෞකික සම්මාදිට්ඨියට අයිතිද? අනාත්ම පැත්තෙන් මං ඒ කිව්වේ. මට ඔය එකක් අතට නැහැ මං අහන්නේ අයිතිද කියලා. අනාත්ම හෝ ආත්ම හෝ මං අහන්නේ මේක අයිතිද කියලා. අයිතිද? මම ඉස්සර කියපු තීරණේ නෑ. ඈ? නෑ. ඈ? ඉස්සර කියපු තීරණේ හරි වැරදි හරි නෑ. නෑ. එතකොට මේක ලෝකෝත්තර සම්මාදිට්ඨියට අයිතිද මේ පනෝප පඤ්ඤාප්ති? නෑ. ඈ? නෑ අයිති නෑ. බෑ. අයිති නෑ. බෑනේ. කොහොම අයිති? නිසත්තු නිජීව කුමු. එතකොට මිත්‍යා දෘෂ්ටි මේ ලෝකේ නිසද්ද නිසීලෝ ශුන්‍යද? මිත්‍යා දෘෂ්ටික පැත්තනේ. හරි. දැන් මේක අර පැත්තෙන් තමයි මම සම්මත කියන්නේ. සම්මතේ පරමාර්ථයයි. ඇත්තටම ආයතන ටිකට අයිතිත් නැහැ. මිත්‍යා දෘෂ්ටි මාර්ගයේ සම්‍යක් දෘෂ්ටි ධ්‍යානවදාමි කියු මාර්ග දෙක මේ භූමි තුන භූමි තුනක් ගමු වැඩි ප්‍රභේද වලට යන්නේ නැතුව මේක ආයතනයන්ට අයිති නැහැ. තේරුණාද? මේක අපි පනෝප පඤ්ඤාප්තියට අයිතිත් නැහැ. ඒත්ද? තේරුණාද? ඒකට අයිතිත් නැහැ. තේරුණාද? හැබැයි මේව නිසා තමයි මිත්‍යා දෘෂ්ටි මාර්ගය හටගන්නේ. මේව නිසා තමයි මේ සම්‍යක් දෘෂ්ටි මාර්ගය ලෞකික සම්‍යක් දෘෂ්ටි මාර්ගය හටගන්නේ. මේක නිසා තමයි ලෝකෝත්තර සම්‍යක් දෘෂ්ටි මාර්ගය හටගන්නේ. මේ නිසායි. ඒකයි මිත්‍යා දෘෂ්ටි මාර්ගයත් හේතු ප්‍රත්‍යයයි ලෞකික සම්මාදිට්ඨියත් හේතු ප්‍රත්‍යයයි ලෝකෝත්තර මාර්ගයත් හේතු ප්‍රත්‍යයයි කියලා පනවන්නේ ওই නිසා. චිත්තසයිසිකයන්ගේ හේතුඵල න්‍යාය. හැබැයි ඒකට අයිති නෑ. මේක වෙනම දෘෂ්ටියක්. මේ දෘෂ්ටි තුනක්.
මේ දෘෂ්ටි තුනෙන් එකකට අපිට එන්න පුළුවන්. මේ අපි බාපු මේ පඤ්ඤප්ති හෝ මේ ආයතන ටික. පඤ්ඤප්ති ගමුකෝ මේ පඤ්ඤප්ති කියන්නේ චේතනා පැත්තනේ. මේ එක චේතනා මේ මම බංකුව කියලා හිතන එක නීත මිත්‍යා දෘෂ්ටියට ගන්නත් පුළුවන්. එතන ඉන්න කෙනෙක්. බංකුව ඉන්න එක ලෞකික සම්මාදිට්ඨියකට ගන්නත් පුළුවන්. හොඳද? බංකුව කියන එක ලෝකෝත්තර භූමියේ ඉන්න කෙනෙකුට ගන්නත් පුළුවන්. මේ තුන්දෙනා මේ බංකුව පාවිච්චි කරනවා. මම ඉස්සර කතා කරලත් ඇති ඕවා. මේ නිවන් දකින්නවා කියන්නේ හොඳද? මෙන්න මේ දෘෂ්ටි තුනෙන් අයින් වේවා. තේරුණාද? මේ දෘෂ්ටි තුනෙන් අයින් වෙලා බංකුව පාවිච්චි කරනවා. දෘෂ්ටි තුනක් වෙන ලෝකෝත්තර එක දෘෂ්ටියක් කිව්වේ. ඈ? ලෝකෝත්තර භූමියේ දෘෂ්ටිය තමයි. ලෝකෝත්තර මාර්ගය ඒක දෘෂ්ටියක් සම්‍යක් දෘෂ්ටියක්. ඒකිනුත් ගැලවිච්ච තැන රහත් කියන්නේ. සිනාස්සවයි කියන්නේ එතනටනේ. අනාස්සවන්නේ. අර කලින් ආපු දේශනාවලදී තියෙන ඔය ප්‍රශ්නේ නැහැ. අනාස්සව භූමිය නේක. නේද? ඉතින් අනාස්සව භූමිය ගැන තමයි මම මේ තව පැත්තකින් කතා කරන්නේ ඒකම තමයි තියෙන්නේ. අයි පැත්තෙන් බලවත් පුඩිලමේ පැත්තම තමයි මේ ආය කරකෝලෙන්නේ එතනට. අනිවාර්යයෙන්. ඉතින් කොහොම හරි මේ කාම විතර්ක යෙදෙන විවිධ නේ අවස්ථා. දැන් අපිට පේන මේ බංකුව බංකුව කාම විතර්කයක් වෙන්න පුළුවන්. මේ බංකුව කාම විතර්කයක් නේද? එතකොට මේ බංකුව නෙකම විතර්කයක් වෙන්න පුළුවන්. නෙකම විතර්කයක් වෙන්න පුළුවන්. හොඳද? එතකොට මේ බංකුව ඊළඟ විතර්කය මොකක්ද? අවිහිංස. කාම දැන් නෙකම්ම කියලා දැම්මනේ. හරි. දැන් විහිංසා නේද? දැන් මේ බංකුව හොඳද? විචාරය කියන්නේ කාම විතර්කයනේ. විචාරයට අයිති වෙන්නත් පුළුවන්. මේ බංකුව සවිතක්ක කියන එකට අයිති වෙන්නත් පුළුවන්. මේ බංකුව අවිතක්ක කියන තැනට හම් වෙන්නත් පුළුවන්. මේකදී එක එක දැක්ම පුළුල් දැක්මක් මේක. හොඳද? ඉතින් මේ ඒ නිසා අපි ගොඩක් ගැඹුරට බලන්නේ නැතුව නේ අපිට තේරෙන මට්ටමින් ලියා ගන්න බෑ. ඊටු ටික වැටහෙවි. නේද? ඉතින් කොහොම හරි අපිට කතා කරන්න පුළුවන් ටිකනේ බෙදුවේ. ඔව්. ඈසල කියන මිදීම කියන්නේ කතා කරන්න බෑ අපිට. ඔව්. මිදීම ගැන කතා කරන්න බෑ. බෑ. ඔව්. මිදීම කියන්නේ දැන් මේ පේනවනේ අපිට මේ රූපය මේ පේන රූපේ කාම විතර්කයක්ද? එහෙම ගන්න බෑ. නේද? එතකොට මේ පේන රූපය ව්‍යාපාද විතර්කයක්ද? එහෙම ගන්නත් බෑ. එහෙනම් මේක විහිංසා විතර්කයක්ද? නෑ. එතකොට මේක සවිතක්ක සවිචාර කියන නෙක්ඛම්මයක්ද මේක? එහෙම ගන්නත් බෑ. නේද? මේ පේන රූපේ නෙක්ඛම්ම වෙන්නේත් නෑ. මේ පේන රූපය මේ පේන රූපය අව්‍යාපාදද? එහෙම වෙන්නේත් නැහැ. මේ පේන රූපය අවිහිංසද? එහෙම වෙන්නේත් නැහැ. එතකොට මේ පේන රූපය අවිතක්කද? එහෙම වෙන්නේත් නැහැ. නේද? දැන් එතකොට අපි බලන්න අපි මේකට පනවපු නාමය. නාමයත් ওই විදිහටම ගන්න. තේරුණාද? මේවා ඔක්කොම සංසිඳිලා යන්නේ අපි පිරිනිවෙන කොටයි. තේරුණාද? අපිට අවශ්‍ය මේ නිවන් මඟ කියන්නේ මෙන්න මේ ලෞකික මාර්ගය කියන්නේ විතක්ක ਵਿਚාර මාර්ගයයි. හැමතිස්සෙම අපි විතක්කරණය කරනවා නේද? ඉතින් ඒකත් එක්ක මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ සවිතක්ක සවිචාර කියන එකයි. මෙන්න මේ ලෝකෝත්තර මාර්ගයේ මිදුණා කියන්නේ අවිතක්ක අවිචාර කියන්නේ. මිදුණා කියන්නේ මේ බංකුවේ වාඩි වෙන්නේ නැතු ඉන්නවද? වාඩි වෙනවනේ. බුදුහාමුදුරුවෝ ආසන වල වාඩුන්නේ නැද්ද? පොළොවේ ඇවිද්දේ නැද්ද? ඇවිද්දා. ඇයි? අවිතක්ක අවිචාරය හැබැයි. ඒක දර්ශනයක්. එතන පවතින්නේ. නේද? ඉතින් මේ වගේ මෙන්න මේ කාම විතක්ක මේවා හොඳට හඳුනගන්න. පොඩි ළමයට කාම විතර්ක නැහැ. ලොකු වෙනකොට කාම විතර්ක තියෙනවා. කාම විතර්ක ඇති වෙච්ච නිසායි අපිට කාම විතර්ක ඇති වුනේ නැත්නම් කවදාකවත් කාම විතර්ක නැති තැනකට නිවන පණවන්න බෑ. මේ ගහට නිවන පණවන්න පුළුවන්ද?
බෑ නේද? ඒක නිසා සවිතක්ක සවිචාරූ මාර්ගයක් ගහකට හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බ වෙන්නේ කාම විතර්ක ඇති වෙන කෙනෙකුට විතරමයි නේද? ව්‍යාපාද ඒ විතර්ක තුන පහළ වෙනවා. ඒ විතර්ක තුන ඇති වෙනවා අපිට සිතින් කයින් වචනෙන් ඇති වෙනවා. ඒ විතර්ක නේද? එතකොට ඒ විතර්ක සිතින් කයින් වචනෙන් ඇති වෙන්න ඇස කන නාසය දිව ශරීර උදව් කරලා තියෙනවා. තේරුණාද? ඉතින් කොහොම හරි මේ ප්‍රභේද බෙදීමනේ මේ තියෙන්නේ නේද? නැති විවිධාකාරයෙන් තව තියෙනවා. මේක කෙලවරක් නැහැ. හොඳද? ඉතින් කොහොම හරි අපිට ඕනේ කාම විතර්ක එන්න දෙන්නේ නැතුව, ව්‍යාපාද විතර්ක එන්න දෙන්නේ නැතුව, විහිංසා විතර්කෙන් දෙන්නේ නැතුව, නෙක්ඛම්ම ස්වභාවයෙන් ඉන්න අපිට ඕනේ. නේද? අපේ අර විහිංසා කියන්නේ විහිංසා කියන්නේ හිංසා කරනවා. විහිංසා. ව්‍යාපාදනේ. ව්‍යාපාද කියන්නේ මොනවද? තරහ. එතකොට තරහම හිංසා. කාම විතර්ක කියන්නේ? චක්කදයි. කියලා පංචකාම. කාම විතර්ක කියන්නේ ලෝකයේ යමක් තියෙනවා කියලා ගැනීම. ඇත කියන දෘෂ්ටිය. අතීත අනාගත වර්තමාන කියන දෘෂ්ටි වලට වැටීම කාම විතර්ක. අතීත අනාගත වර්තමාන වලට යෙදීම ව්‍යාපාද විතර්ක. අතීත අනාගත වර්තමාන කියන දෙයට ඇත කියලා වැටීම අතීතේ තියෙනවා කියන ඇත කියන දෘෂ්ටිය කොහොමද පැනවෙනවනේ. ඔක අමුතින් කියන්න ඕනේ නෑනේ. නේද? අතීතයක් ඇත කියනකොට ඒක ඇත කියන දෘෂ්ටිය තියෙනවනේ. මෙතෙන්දී තමයි විහිංසා විතර්ක මතුවෙන්නේ. නෙකම කියන එක මේ විතර්ක තුنين මිදුණා. විතර්ක තුنين මිදුණා කියන්නේ ඇත කියන දෘෂ්ටියෙන් මිදුණා. කියන්නේ අතීතයක් තියෙනවා කියන දෘෂ්ටියෙන් මිදුණා. අනාගතයක් තියෙනවා කියන දෘෂ්ටියෙන් මිදුණා. වර්තමානයක් තියෙනවා කියන දෘෂ්ටියෙන් මිදුණා. ඒක නෙකම කියනවා. නෙකම වෙච්ච නිසා අව්‍යාපාදයි. නේද? අව්‍යාපාද සිතක් එන්නේ. තරහ සිතක් පහළ වෙන්නේ නැහැ. අවිහිංසා සිතක් පහළ වෙනවා. හිංසා කරන්න සිතක් පහළ වෙන්නේ නෑමයි. ඒ සිත පහළ වෙනවා. ඒ තුනම රූපී අරූපී භව තුනට ඉන්නේ කාම භවය, රූප භව, අරූප භව. අවිතක්ක කියන්නේ අරූප. දැන් විතක්ක ਵਿਚාර කියන්නේ කාම භවය. හොඳද? ලෝකෝත්තර භූමිය වඩන කෙනෙකුට. හොඳද? එතකොට මෙතන ලෝකෝත්තර භූමියට අනුව රූපී භවය වෙන්නේ මේ සවිතක්ක සවිචාර භූමියමයි. තේරුණාද? එතකොට ඒක ලෝකෝත්තර භූමියට අනුව. ලෝකෝත්තර භූමියට අනුව අවිතක්ක විචාර කියන්නේ අරූපී ධ්‍යාන. අරූපී කියන්නේ අරකේ මිදුණා කියන නෙක්ඛම්ම ස්වභාවයෙන් මිදුණා කියන එකනේ. අව්‍යාපාදුනේ මිදුණා. මේක අවබෝධ ඥානය. මේ ධාන කියලා 아무තු උඩ පාවෙනේව ගන්න එපා. සම්මුති බ්‍රහ්මණය කරපු ධාන නෙවෙයි මේවා. මේක ධර්මයේ සිහි කරගෙන යනකොට අපේ බුද්ධියට එන සම්‍යක් ඥානයේ ස්වභාවය, නෙකම ස්වභාවයත් එක්ක නෙකම ස්වභාවයෙන් මිදෙනවා නම් ලෝකෙ මිදුණා. නැවත උපැත්තිය පනවන්න බෑ. නෙකම ස්වභාවයෙන් උපැත්තිය පැනවෙනවා. අනාගාමී කියනත් උපදිනවා. හැබැයි රහතන් වහන්සේ උපදින්නේ නැහැ. ඒකයි අවිතක්කය අවිචාරය. අර සුවාන් වෙච්ච කෙනා පටම ධානයටවත් එන්න ඕනේ කියන්නේ ඒක නේද? මොකද? මම හිමාන තියෙනවා. ඔව්. සුවාන් වෙච්ච කෙනා පටම ධානයටවත් එන්න ඕනේ. ප්‍රථම ධ්‍යාන. ඒ ප්‍රථම ධ්‍යානය රූපී ධ්‍යානයනේ. එහෙම නේද? ඒක තමයි සවිතක්ක සවිචාර එකට යන. ඒකයිද අවබෝධ ඥානයක්. නේද? බුදුහාමුදුරු කියනවා මහණෙනි සක්මන් කරන්න. සක්මන් කරමින් ප්‍රථම ධ්‍යානට පැමිණ වාසය කරන්න කියලා. අපි මොකද්ද හිතුවේ අපේ හැමදෙන්නේ ලෞකික ප්‍රථම ධානයේ තියෙනවනේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියලා නේද මෙන්න මේ ප්‍රථම ධානයට යනවා දැන් විතක්ක ਵਿਚාරය කියන්නේ මොකද්ද විතක්කය කියන්නේ මොකද්ද කාම සංකල්පනා නේද කාම විතර්කයන් එතකොට අපිට ප්‍රථම ධානය කියලා හම්බෙන්නේ මොකද්ද මේ? මෙතන තියෙනවා කාම සංකල්පනාවල දැන් ලෞකික ලෝකෙත් විතර්ක ਵਿਚාර තියෙනවා. තේරුණාද? දැන් අපි මේ ප්‍රථම ධානය කියලා පළවෙනි තියෙන භූමියක් තියෙනවානේ. අපි හම්බුනේ
දැන් මේ ප්‍රථම ධ්‍යාන භූමිය නැති කෙනා ළඟ නැද්ද කාම විතර්ක? ව්‍යාපාද විතර්ක නැද්ද? විහිංසා විතර්ක නැද්ද? තියෙනවා. අන්න කාම විතර්ක තියෙනවා මේ සම්මුති ලෝකෙට සාපේක්ෂව. ඒ කාම විතර්ක ඇති වෙන්නේ ඇහැට රූප දැකීමෙන්. කන්ට ශබ්ද ඇහිීමෙන්. ඒ කාම විතර්ක ඇති වෙනවා. මේක ලෞකික කාම විතර්කයක්. නේද? මේ කාම විතර්කයේ අනුව හොඳද? විතර්කණය වෙනවනේ. නේ විතක්ක විචාර කරනවානේ. ඒ කියන්නේ අපි නිතර හිතනවා මේ සම්මුති ලෝකයේ අය එක එක දේවල් ගැන කොහොම හිතන්නේ නැද්ද? එහෙම හිතන ස්වභාවයක් තියෙනවා. නේද? එතකොට ඒ අනුව අපිට ලාභයක් ගෙන දෙන්න දෙයක් නම් සතුටක් ඇති වෙන්න දෙයක් නම් ප්‍රීතිය උපදින්නේ නැද්ද? ප්‍රීතිය උපදිනවා. සුඛය උපදින්නේ නැද්ද? උපදිනවා. සැපේ නැද්ද? සැපේ තියෙනවා. ඒකෙන් බැසගෙන නැද්ද? තියෙනවා. නේද? දැන් මේ විදිහට අපිට මේ ලෞකික ලෝකයට අනුව නැද්ද ওই ස්වභාවයන් හතර? තියෙනවා. හැමදේද? දැන් ඕකෙන් පස්සේ අපි දැන් මේ ඇහැට පේන ආයතන 6ට සාපේක්ෂවනේ 5ට සාපේක්ෂවනේ අපි හම්තුනේ එහෙම වෙන්නේ. නේද? මේ කාම විතර්කේ මේකට කියන ප්‍රත්‍යඥ ලෝකය. හොඳද? ප්‍රත්‍යඥ ලෝකයයි. ඊට පස්සේ අපිට රූපී ලෝකයක් හම්බ වෙනවනේ. කාම ලෝක, රූප ලෝක නේද? රූප ලෝකයක් හම්බ වෙනවනේ. මේ රූපේ ලෝකේ හම්බෙන්නේ නේද? අපිට කාම විතර්ක මතුවෙනවා චේතනාව සාපේක්ෂව. ධාන උපදින්න ඉතින් ඉන්නේ. අන්න කාම ලෝකෙ මිදෙනවා. ඒ කියන්නේ ඇහැට පේන කාම ලෝකේ කාම විතර්කයෙන් මිදිලා දැන් කාම විතර්කයක් ඇති වෙලා අපේ ආම්දුරනේ චේතනාවට අනුව. දැන් මං කිව්වේ නේද? දැන් අපි කියලා තියෙනවා දැන් ඔබ වහන්සේලා මෙතන ඉඳන් හිතනවා අපේ ගෙවල් දොරවල් එහෙ තියෙනවා කියලා. අම්මා තාත්තා ඉන්නවා කියලා. මේක කාම විතර්කයක්. මේ කාම විතර්කය මොහොකට සාපේක්ෂව තියෙච්ච එකක්ද? නාමයට අනුව. නේද? දැන් රූපේ නැහැ මෙතන. රූපේ නැහැ. රූපේ නැති ඉඳන් මෙතෙන්දී පංචායතනේ නැහැනේ. මෙතන පවතින මන ආයතනේ පමණයි. අන්න රූපී කියන තැන රූපී කියන තැන තියෙන්නේ මන ආයතන ඇසුරු කරගෙන. තේරුණාද? මේ කාම විතර්කවල නේද? ආයතන පහ හේතු කරගෙනත් හට ගන්නවා කාම විතර්ක. මනස හේතු කරගෙනත් කාම විතර්ක ඇති වෙනවා. මේ ආයතන පහ හේතු කරගෙන ඇති වෙනව කාම විතර්කට කියනවා ප්‍රත්‍යඥ භූමිය. නේද? එතකොට අපි රූපී බ්‍රහ්ම ලෝකයක් කියලා පනවනවා. නේද? රූපී බ්‍රහ්ම ලෝකයක් කියලා පනවනවා. සිතේ සිත රූපයක් නොගැටි සිතේ ඇති වෙන කාම විතර්කයට කියනවා නේද? දැන් කවුරු හරි අපිට උදාහරණයක් වශයෙන් කවුරු හරි කියනවා පුරුෂයෙකුට ඇවිල්ලා කියනවා තවත් යාළුවෙක් ලස්සන කෙල්ලෙක් හිටියා මේමයි හරි ලස්සනයි ඈ එයාගේ කොණ්ඩේ ලස්සනයි ඇස් ලස්සනයි මේක කියනවා දැන් චිත්‍රයක් එයාගෙන් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා නේද? ඒ චිත්‍රය ඇති වුණාම මොකද එතන තියෙන්නේ? රූපී කාම විතර්කය. චිත්‍ර රූපයක් ඇති වෙන්නේ නැද්ද? ඔව් චිත්‍ර රූපයක්. දැන් ඇහැට දැකලා නෙවෙයිනේ. අන්නේ ඇති වෙච්ච කාම විතර්කයට කියන රූපී කාම විතර්කය. මෙතනක් තියෙනවා විතක්ක ਵਿਚාරය. පංචායතන සාපේක්ෂව තියෙනවා විතක්ක ਵਿਚාරය. මම මේ කොටස් දෙකකට මේක බෙදනවා. තේරුණාද? මේකයි මේක කාම විතර්ක. මේක ගොඩාක් නුවණින් බැලිය යුතු ධර්මයක්. මේ ධාන කියන ඒවා මොන වගේ පරිසරයකින් පවතිනවද කියන එක. හොඳද? මේ ධානසිත අපි හොඳට නුවණින් දකින්න ඕන. ලෝකයාද ධානසිත කියලා දකින්නේ රූපී බ්‍රහ්ම ලෝකේ කියන්නේ අපිට නොපෙනෙන පැත්තකින් මට කියන්න දන්නේ නැහැ. ඈ? ඔව්. එහෙම තියනවා කියමුකෝ. මේ සංකල්පයට අනුවනේ හිතන කියලා උපැත්ති ලබන්නේ. නේද? නිකම් මානසික මට්ටමක. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ඒක. හොඳ රූපී මේ කාම විතර්කය. ධාන කියන්නේ. ඒක නිර්වචන නැහැ. පැහැදිලි නිර්වචන නැහැ. නෑ? ඔව්. රූපේ බ්‍රහ්ම ලෝක ගැන පැහැදිලි නිර්වචන නැහැ. ඔව්. මේ තමන්ම නුවණින් මේක මතු කර ගන්න ඕන. මම ඒ නිසා කියනවා පංචායතනෙට අනුව හම්බෙන කාම විතර්කයක් තියෙනවා නම් ඒක මේ මනුෂ්‍ය ලෝකී කියලා ගන්න. හොඳද?
පංචායතන හම්බෙන්නේ නැති යම් චේතනාවක් අරබය යම් කාම විතරකයක් ඇති වුණා. ඒක ගන්න රූපී කාම විතරකයක් කියලා. ඒක තමයි රූප ලෝකේ. හොඳද? ඒක අරබය සැපේ ඇති වෙන්නේ නැද්ද? සැපේ ඇති වෙනවා. ඒක අරබය ප්‍රීතිය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මාරු කරන්නට මාරුණා. ඒක අරබය ඒකාග්‍රතාවයක් කියන්නේ නැද්ද? ඒක ගැනම හිතමින් ඉන්නේ නැද්ද? ඉන්නවා නේද? අන රූපී මේ කාම විතරක. තේරුණාද? අන රූප ලෝකේ. නේද? ඒ රූප ලෝකේ ආවට පස්සේ එයා තවත් මේක නුවණවට දැන් අපි කසින භාවනා හැම ගත්තාම ඇහැට පේන තැන කසිනයක් තියෙනවා නා. ඒක කාම විතර්කයක්. හොඳද? ඒ කාම විතර්කයේ ඇති වෙන්නේ ඇහැට සාපේක්ෂව. ඒක දිහා බලාගෙන ඉඳලා ඒ නිමිත්ත උග්ඝහ නිමිත්තක් උගුල්ලා ගන්නවා. අන්න මනසෙන් හිතනවා දැන්. ඒක ඇහැ පියාගත්තාම ඇහැට හම්බෙන්නේ නැහැ. දැන් මනසට හම්බෙලා තියෙන්නේ. උග්ඝහ නිමිත්තක් කියලා. මේ උග්ඝහ නිමිත්ත නේද? කාම විතර්කයක්. දැන් ඒක රූපී මට්ටමින් කාම විතර්කයක් කියලා. රූපී මට්ටම කියන්නේ චේතනා මට්ටමට. පොඩ්ඩක් මෙහෙම මේ සිත ගැන මේ කතා කරන්නේ. සිත එච්චරම සංකීර්ණ ධර්මයක්. අද ලෝකයේ හිත තියන් ඉන්න අපේ හැමදෙන්නේ රූපී ධාන වැරදි අපේ හැමදෙන්නේ. ඒව ගැන ඉතින් අපිට හදන්න බෑ. දැන් මේ රූපී මට්ටම දැන් හිතන් ඉන්නේ බ්‍රහ්ම ලෝකනේ. ඔව් බ්‍රහ්ම ලෝක. හරි මේ බ්‍රහ්ම ලෝක ගැන තමයි කතා කරන්නේ. එහෙම. ඒක හැමෝමයි. ඒ බ්‍රහ්ම වල සිත් තියෙනවානේ. එහෙම. ඒ බ්‍රහ්ම වල පවතින සිත් තමයි මම කතා කරන්නේ. කාම විතරක තියෙන බ්‍රහ්මයන්ට. එහෙම. තේරුණාද? බ්‍රහ්මයන්ටත් කාම විතරක තියෙනවා. බ්‍රහ්මයන්ටත් ව්‍යාපාද විතරක තියෙනවා. බ්‍රහ්මයන්ට විහිංසා විතරක තියෙනවා. නැතුවා නෙවෙයි. දෙවියන්ටත් තියෙනවා. නේද? ඉතින් මේ හැම කෙනෙකුම ළඟම මේ සිත් ස්වභාවය පවතිනවා. නේද? මේ කාම විතර්කය පංචායතන අනුව තියනවා කියන්නේ මේ අපි දැන් මේ වර්තමානයේ පරිහරණය කරන කාම ලෝකේ. හරිද? එතකොට පංචායතනට හම්බෙන්නේ නැති කාම විතර්කයක් තියෙනවා. ඒක රූපී ලෝකේ. ඒකයි මම මේ කතා කරන්නේ. නේද? අපිට ඇහැට පේන තැනුනොත් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාවයෙන් නැද්ද? පහළ වෙච්ච කාම චේතනාවන තියෙනවා. ආයතනට සාපේක්ෂව. නේද? දැන් එතකොට මනසෙන් හිතන දෙයට සාපේක්ෂව අපිට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව නැද්ද? තියෙනවා. එතන අපි බ්‍රහ්ම ලෝක කියලා පනවනවා. මේක පනවනවා මනුස්ස ලෝක කියලා. ආයතන පහට හම්බෙන් තැන මනුස්ස ලෝකේ කාම විතර්ක, ආයතන පහට හම්බෙන් නැත්නම් බ්‍රහ්ම ලෝකවල තියෙන කාම විතර්ක. පැහැදිලිද? එහෙම. ඔව් මේ වෙනස් වීමයි මෙතන වෙන්නේ. අපි මේ මෙච්චර කාලයක් කතා කරගෙන ආපු එකේ මේ සිත්වල ධානය පැත්තේ මම මේ කතා කරන්නේ. ඒක නේද? ධාන කියන්නේ පට්ටපල් බොරුවක්. ධාන කියලා දෙයක් නැහැ අපේ හම්බුනේ. තේරුණාද? ධාන නැති බව ප්‍රථම නිබ්බාන සූත්‍රයේ කියනවානේ. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ. නේද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා එකක් නැහැ. න ආකාසංචායතනේ, න විඥානචායතනේ, න ආකින්චායතනේ, න නේව සංඥායතනේ. එහෙම දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු පනවනවා. මොනවද පවතින්නේ? මෙන්න මේ චිත්තයන් පවතින්නේ. ඒක තමයි දැන් ලෝකෝත්තර මාර්ගයට අනුව අරූපී බ්‍රහ්ම ලෝක කියලා එවත් නැහැ. අරූපී බ්‍රහ්ම ලෝක. ඔව්. මේකත් ඇද සිතේම ලක්ෂණයක්. මේ අපේ සිතේ ඇත්ත හරි ගැඹුරුයි. මේ සිත ගැන මේ අද තියෙන වැරදි සංකල්පනා ටිකක් ගිලින් තියෙනවා. තේරුණාද? මේ රූපී ලෝකයේ කියලා රූපී ධාන හතරක් ගැන කතා කරනකොට මේ වෙනම මොකක්ද එකක්. කතා කරන දේ වැරදි නෑ. හැබැයි ඒගොල්ලන් යථාභූත ඥානෙ ප්‍රථම ධානයේ දකින්නේ නෑ. යථාභූත ඥානෙ දෙවෙනි ධානයේ දකින්නේ නෑ. යථාභූත ඥානෙ 3 4 දකින්නේ නෑ. ඒ චිත්තයන් දකින්නේ නෑ. චිත්තයන් ගැන අවබෝධයක් නෑ මේ ධාන හතරේ. හොඳද? හැබැයි ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. මේ තියෙන ප්‍රථම ධානයයි. මේ ස්වභාවය දරනෝ නම් ප්‍රථම ධානයයි. මේ ස්වභාවය දරනෝ නම් දෙවෙනි ධානයයි. මේ ස්වභාවය දරනෝ නම් තුන්වෙනි ධානයයි කියලා එහෙම අවබෝධයක් තියෙනවා. ඒක තමයි මොහ අන්ධකාරය මේ ධාන වල තියෙනවා. තේරුණාද? ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨියදී මේ ධාන ගැන මනාව නුවණක් අපිට ඇති වෙනවා.
ඇත්තටම ධ්‍යාන කියන්නේ අපේ සිතේ තියෙන මේ කාම විතර්ක වල ප්‍රභේදයක්ම විතරයි. එච්චරම හම්බ වෙනවා. රූපී ධ්‍යාන හතර කියන්නේ පංචායතනට අයිති නැති තැනකින් උපදින කාම විතර්කයක්. එතනක් තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ නැවත ඉපදීමට හේතුවක් එතනක්. තේරුණාද? එතකොට අරූපී ධ්‍යාන මට්ටමට ඒක නැවත ඉපදීමට හේතුවක්. තේරුණාද? ඒ නිසා මේ රූපී ධ්‍යාන හතර තෝරගන්නකො. අරූපී ධ්‍යාන හතර තෝරගන්න පාසුයි. අරූපී ධ්‍යාන කියන්නේ චිත්තයක්. ඒ චිත්තයන් පවතින හැටි අපේ හඳුනන්නේ. තේරුණාද? ඒ නිසා ඒ චිත්තයන් කියන්නේ මේ රූපී ධ්‍යාන රූපයක් පදනම් කරගෙන තියෙන කියන්නේ අරූපී කියනකොට අරූපී කියන්නේ මේ රූපී චිත්තයේ යෙදෙන්නේ නැහැ කියන එකනේ. අරූපී. එතන තියෙන්නේ අවකාශයක් විතරයි. ආකාසංචායතනේ. ඒ කියන්නේ ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ, ඒකාග්‍රතාවයක් හම්බ වෙන්නේ නැහැ, විතක්ක ਵਿਚාරයක් කාමම එකක් නැහැ. හොඳද? එතන තියෙන්නේ අවකාශයක් විතරයි. මේ අවකාශයක් කියලා දකින්න තැනක් තියෙන්නේ කාම විතර්කයක්මයි. තේරුණාද අපි ආම්තුනේ? අවකාශයක් දකින්න තරමකින් අවකාශයක් හම්බෙන්න තැන තියෙන්නේ කාම විතර්කයක්. ඒක අර ගෝචරයි. අරූපී ධ්‍යාන. ගැන මම මේ කියන්නේ. කාම විතර්කය මම මේ කතා කරන්නේ චිත්ත මට්ටමක් ගැන. තේරුණාද? මේවා කතා කරන්න බෑ ඇත්තටම තේරෙන්නේ නැහැ කට්ටියට. කියන්නේ ඔබන්ලා මේ නිතර මේ අහන්න නිසා මේක පැහැදිලි වෙයි. මේ සිත් ගැනයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ අරූපී කියලා මුකුත් නැහැ කියන තැනකින් නෙවෙයි. අරූපී තැනත් සිතක් පවතිනවා. නාම රූපයන්ගේ හේතුඵල න්‍යාය සිදු වෙනවා. තේරුණාද? එතන දැන් ආකාසංචායතන කියන්නේ අභවකාශනේ, හිස් ස්වභාවයනේ. ඒ කියන්නේ එතන විතක්ක ਵਿਚාර අර එතරම් තියෙන්නේ මෙන්න මේ කාම මේකක් තියෙන්නේ. මොකද්ද? නාමය ප්‍රකටයි. ඈ? රූපේ අප්‍රකටයි නාමය ප්‍රකටයි. ඔව්. රූපේ අප්‍රකටයි නාමය ප්‍රකටයි. නේද? දැන් රූපේ ධානය වලත් ඕකනේ. රූපේ අප්‍රකටයි නාමය ප්‍රකටයි. මොකද ලෝකේ තියෙන රූපෙට සාපේක්ෂව. ඔව්. තේරුණාද? ඒතර මේ කතා කරන රූප මේ ප්‍රථම ධානය නැමැති මේ ධාන හතරේ කතා කරන රූප චිත්ත මට්ටමක්. නේද? ඒක අරූපීන මට්ටමට එනකොට ඒ ටිකක් නැහැ. දැන් අපි මෙහෙම ගමු අපේ හඳුන්නේ. දැන් මේ පේනවනේ යම. දැන් අපි බංකුව කිව්වොත් මේ රූපයක් හම්බෙලා තියෙන්නේ. බංකුව කියන එක තේරුණාද? චේතනාවන්නේ. දැන් ඒකනේ රූපේ වෙලා තියෙන්නේ. අන්න රූපේ ධානය වෙන්නේ ඔතන. ඒකයි රූපේ වෙලා තියෙන්නේ. ඒක තමයි රූපය. ඒ කියන්නේ ඒක දකින්න නිසා. ඔව්. දැන් අපිට මුකුත් පේනවනේ. ඒක පංචායතනට හම්බ වෙන එක. මේකත් කාම විතර්කයක් වෙනවා. ඈ මෙන්න මේ රූපී පැත්ත චේතනාව කියන්නේ බංකු කියලා හිතන බව රූපී වෙනවා. චේතනාව. පස්සේ ඔක්කොම හිස් බව දකින්න එක තමයි අරූපී මට්ටම. ඔව්. ඒකත් කාමය. ඒකත් කාම විතර්කයක්. යාර හිස් කියලා දකින්න නිසා. මෙහෙම මේ බංකු කියලා චේතනාවක් නැත්. මම මේ තේරුම් ගන්න කියන්නේ මේක හරි අමාරුයි මට මේක ගේන්න. හොඳද? බංකු කියන චේතනාවක් නැති බව දැකීම අවකාශයයි. හිස් ස්වභාවයක්. මේකත් කාම විතර්කයක්. මේක කාම විතර්කයක් වෙන නිසායි නැවත ඉපදීම තියෙන්නේ. ඒතකොට දැන් මේ අරූපී ධ්‍යාන ලෝකෝත්තර මට්ටම අනුවණේව කතා කරන්නේ. ඈ ලෝකෝත්තර මට්ටමට සාපේක්ෂවනේ කතා කරන්නේ. නෑ ලෝකෝත්තර මට්ටමන්නේ මේ කතා කරන්නේ. ආ මේ කතා කරන්නේ ලෞකික දෙයක්. මේ ලෞකික ධ්‍යාන භූමියේ සිත් ගැන මේ කතා කරන්නේ. තේරුණාද? හඳුන්වා දෙන්නේ. මේවා ඉතින් අභිධර්මයේ විවිධ නම් වලින් හඳුන්වනවා. තේරුණාද? ඉතින් මෙන්න මේ විදිහට මම මේ කතා කරන්නේ අපි උප්පත්ති ලැබෙන ලෝකවල තුන. ඇහැට පේන ලෝකේ කාම විතර්කෙන් නිසා උපදිනවා. රූපයක් මේ පංචායතනට අයිති නැති තැනින් අපි අරමුණු කරගන්නා චේතනාවරඹය නැවත උප්පත්ති ලැබෙනවා. ඒ චේතනාවත් අත්වසින් තියෙන එකක් නොවේ කියලා අපි ගන්න තැනකින් කාම විතර්කයක් තියෙනවා. ඒක අරූපී නේද? ඒක හිස් ස්වභාවයක්. ආකාසංචායතනේ. ඒක හිස් ආකාසංචායතනේ කියලා පනවනවා. එතන හිස් ස්වභාවයක් කියලා පනවනවා. එහෙම ගන්න එකත් කාම විතර්කයක්. විඥානේ විතරක් පවතිනවා. නේද? සිතක් විතරයි තියෙන්නේ කියලා ගන්න එක නේද? සිත පේන්නේ නැහනේ. සිතක් විතරක් තියනවා කියන එකත් කාම විතර්කයක්.
තේරුණාද? මේ විතර්ක 4ක් තමයි තියෙන්නේ. මේ විතර්ක 8ක්. තේරුණාද? පංචායතන ආරම්භයත් විතර්ක අපි මේ තේරුම් ගන්න විතර්ක 5ක්. ඇහැ නිසා රූප පේනවා, කන් නිසා ශබ්ද ඇහෙනවා. මේකත් විතර්ක 5ක්. හොඳද? මේකට කියනවා මනුෂ්‍ය ලෝක කියලා. හොඳද? එතකොට මේක කාම ලෝක කියනවා. රූප ලෝකේ කියනවා. රූප ලෝකේ විතර්ක 4ක් තියෙනවා. අරූප ලෝකේ විතර්ක 4ක් තියෙනවා. මේ ඔක්කොම කාම විතර්ක. තේරුණාද? නැවත ඉපදීමට හේතුයි. මේ චිත්තයන් නිසා. මේක ලෞකික ලෝකේ. තේරුණාද? ඉතින් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා ගන්න එකත් විතර්කයක්. තේරුණාද? කලින් විඥානේ පැතුනාට දැන් ඒක නැහැනේ කියලා ගන්න ආකින්චායතනේ. ඒකත් කාම විතර්කයක්. මේ අපේම හිතේ ඇති වෙන සිතිවිලි වල ස්වභාවයවත්. කාම විතර්ක ස්වභාවයවත් මේවා. ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ අපි ධාන කියලා අමුතු ලෝකයක් නේ අපේ ආමතුරුනේ අපි මේ අරන් තියෙන්නේ. නේද? ධාන කියලා අමුතු ලෝකයක් නෑ. සමාධිය කියලා අමුතු එකක් නෑ. සමාධිය කියන්නේ චිත්තයක්. සමාධිය කියන්නේ චිත්තයක්. ඉතින් මෙන්න මේ ස්වභාවය මේ චිත්තයෙන් දැන් මම මේ කතා කරපු චිත්තයන්ගෙන් මිදීම නෙකමයි. මේ චිත්තයන්ගේ මේ කාම විතර්ක භූමි තුන මම පෙන්නුවානේ. ආයතනට සාපේක්ෂවයි, මනස සාපේක්ෂවයි, ඒක අරූපී ස්වභාවයයි. මේ තුනෙන් උපදිනවනේ අපි. ඒක කාම විතර්කනේ. ව්‍යාපාද විහිංසා විතර්කනේ එතන. නේද? මෙන්න මේකේ මිදීමට කියනවා නෙකම්ම කියලා කියනවා. ඒ භූමි තුනේ මිදීම නෙක්කම්මයි. අන්න මාර්ගයේ සවිතක්ක සවිචාරු තැනකට එනවා. සවිතක්ක කියන්නේ අර තුන යෙදෙන්නේ නැති නෙකම ස්වභාවයක් යෙදෙන දෙයට කියන සවිතක්කයි සවිචාරයි කියලා. ඒකයි අනාගාමි කෙනා අර කාම විතර්ක తీර තැන්වල ගිරුප්පෙත් තියලබන්නේ නැහැ. හොඳද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල කාම විතර්ක නැහැ. නෙකම විතර්ක තියෙනවා. සවිතක්කයි. සවිතක සවිචාරනේ. විතක්කයි විචාරනේ. විචාර කියන ටික එකයි. නේද? අතන විතක්ක කියන එක වෙනයි, සවිතක්ක කියන එක වෙනයි, අවිතක්ක කියන එක වෙනයි. මේ තුනටම ඊට පස්සේ යෙදෙන දේ විචාරයි. හොඳද? ඉතින් අන්න ඒක නිසා මේ නෙක්ඛම්ම ස්වභාවයට පැමිණීම මාර්ගයට පැමුණුණා. මාර්ගයට පැමුණා කියන්නේ අර භූමි තුනේ කාම විතර්ක, රූප විතර්ක, අරූපී විතර්ක පහළ වෙන්නේ නැහැ දැන්. ඒකෙ මිදීමට කියනවා නෙක්ඛම්ම ස්වභාවයක් කියනවා. නෙක්ඛම්ම විතර්කයක් තියෙනවා. ඒ කියන්නේ නාමයේ අව්‍යාපාදයි, අවිහිංසයි. නාමයේ රූපේ වෙන් කරලා දකින්න එක නෙමෙයිනේ. නෑ. මම මේ සිත් ගැන කතා කරන්නේ. මේක වෙනම මේ මම මේ භූමි තුන ගැනයි පෙන්නන්නේ. ලෞකික ධාන මාර්ගයයි, ලෝකෝත්තර ධාන මාර්ගයයි, ලෝකෝත්තර ධාන මාර්ගයේ මිදීමයි. අවිතක්කා විචාර කියන්නේ. තේරුණාද? ඒ භූමියේ මිදීමයි. ඉතින් මේක හිමීට ලියා ගන්න ඕන. ලෝකෝත්තර භූමියේ තියෙනවා නේද? අපිට මේ පංචායතනයට සාපේක්ෂව මම ඉතලා කිව්වේ අයවන් පංචායතන සාපේක්ෂව තියෙනවා නෙකම ධර්මතාවයක්. පංචායතන සාපේක්ෂව අර ඉතලා මම ලෞකික ධ්‍යාන පෙන්වුවානේ. ඒ වගේ මේ ලෝකෝත්තර ධ්‍යාන වල තියෙනවා පංචායතන සාපේක්ෂව නෙකම ස්වභාවයක්. පංචායතන සාපේක්ෂව තියෙන නෙකම ස්වභාවය කුමක්ද? හොඳද? නාමයක් නැති රූපයක් හම්බ වෙනවා. හරිද? නාමයෙන් නැති රූපයක් හම්බෙන්න පංචායතන සාපේක්ෂව පවතින නෙකම ස්වභාවය නේද? එතකොට පංචායතන සාපේක්ෂව පවතින කාම විතර්කය ඇවිල්ලා නාමයක් තියෙන රූපයක් හම්බ වෙනවා. තේරුණාද? එතකොට රූපයක් තියෙන නාමයක් හම්බ වෙනවා. අන්න ලෞකික වූ රූපී ධ්‍යාන වල රූපයක් තියෙන මේ නාමයක් හම්බ වෙනවා. හොඳද? රූපෙකුයි නාමයකුයි නැති මේ කාම විතර්කයකුත් තියෙනවා. ආකාසං ඡායතන විඥාන ඡායතන ඒ දෙකම යෙදෙන්නේ නැහැ. ඒකයි ලෞකිකයි. ඒ භූමිය. හොඳද? ලෝකෝත්තර භූමියේදී මේ පංචායතනයේ ආරම්භය හොඳද? පංචායතනයේ ආරම්භය අපිට හම්බ වෙනවා නෙක්ඛම් ප්‍රතිපදාවක්. තේරුණාද?
එතන නෙක්ඛම්මයි කියන්නේ නාමයක් නැති රූපය හම්බ වෙනවා. තේරුණාද? එතකොට ඊට පස්සේ අපිට මේ රූපී ධානය කියන්නේ මේ සවිතක්ක සවිචාරෝ ප්‍රීතිසුඛ එකක් තියෙනවානේ. මේ රූපී ධාන පැත්ත පංචායතන සාපේක්ෂව සවිතක්ක සවිචාරයක් තියෙනවා. මේ රූපී පැත්තෙන් ගත්තොත් රූපයක් නැති නාමයක් තියෙනවා. තේරුණාද? ඒ චිත්තයන් පහළ වෙලා අරූපී කියන්නේ නේද? අරූපී කියන්නේ අවිතක්කයි අවිචාරයි. අපිට ගන්න පුළුවන් දැන් අපිට හම්බ වෙන අරූපී භූමියක් තියෙනවා. ඒකෙන් මිදීමත් අවිතක්ක අවිචාර කියලා ගන්න පුළුවන්. අර ස්වභාවයට අවිතක්ක අවිචාර කියලා ගන්නත් පුළුවන්. තේරුණාද? මේ චිත්තයන් දැකීම ඉතර ලේසි නැහැ. මේ නුවණ වඩන්න ඕන. නුවණ වඩනකොට තමයි අපිට ලෝකෝත්තර ධානය පේන්න ගන්න. ලෝකෝත්තර මේ කාම ලෝකයේ ඇහැට රූප දැක්කට ඇලෙන්නේ නැතුව ඉන්නවා නේද? එතකොට අරූපී ලෝකේ අපි ඇලෙන්නේ නැහැ. රූපී ලෝකේ ඇලෙන්නේ නැහැ. අරූපී ලෝකේ ඇලෙන්නේ නැහැ. දැන් මම අර ඉස්ලාම මේ පංචායතනෙට හම්බෙන කාම විතර්ක පෙන්නවා. රූප මට්ටමින් හම්බෙන මේ ප්‍රථම ධානය ඒ මට්ටමින් හම්බෙන කාම විතර්කයක් පෙන්නවා. රූපී ධානය මත විතර්කයක් පෙන්නවා. ඒක සවිතක්ක සවිචාරකින් තැනු ඇහැට පේන තැනින් නෙක්ඛම්මයක් තියෙනවා. එතකොට රූපයට සාපේක්ෂව නෙක්ඛම්මයක් තියෙනවා. අරූපයට සාපේක්ෂව නෙක්ඛම්මයකුත් පවතිනවා. තේරුණාද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ රූපී අට සමාපatti වලට ඇවිල්ලා රහත් ඵලයේ සාත් කරනවා. සතර ධ්‍යාන වලට රහත් ඵලයේ සාත් කරනවා. කියලා ධර්මතාවයක් තියෙනවානේ. නේද? ඉතින් මේකත් එක අවිතක අවිචාරය යෙදෙන්නේ නැති භූමියකුත් තියෙනවා. ඒක තමයි සවිතක්ක සවිචාර භූමිය මිදුණා කියන්නේ. අවිතක්ක අවිචාර භූමියට ආවා කියන කතාවයි. අවුල් හැබැයි. මේක තේරුම් ගන්න ලේසි නෑ. ඈ ටිකක් හරි වැටෙනවා නම් හොඳයි. මම මේ භූමි තුනයි පෙන්නුවේ. මාර්ගයක් නෙමෙයිනේ. ඈ මාර්ගයක් නෙමෙයි. භූමි තුන. ඔව් භූමි තුන තමයි පෙන්නුවේ. මොකද අපි නැවත උපදින භූමි තුනක් තියෙනවා. ඒතකොට මට දැනෙච්ච එක. ගොඩක් මේ දෙක සමානයි. කොට මේ ලෞකිකයි ලෝකෝත්තර ධ්‍යාන දෙකම සමාන නෑ. සමාන වෙන්න නෑ ගොඩක් සමානයි. නෑ. ඒකයි මෙහෙමනේ මම තේච්ච එකක් කියන්නේ. දැන් අර රූපී ධ්‍යානවලදී ලෞකික මට්ටමේ එතකොට දැන් එයා ඇතුලෙන් ඒ කියන්නේ බාහිර රූපයක් දැක අපේ හම්බුනේ. එහෙම. හොඳද? ලෞකික ලෝකෙට අනුව පංචායතනට හම්බෙන දේ ඇත කියන දෘෂ්ටියෙන් ගන්නවා. යමක් තියෙනවා කියලා ගන්නවා. නේද? එතකොට ලෞකික ලෝකෙට අනුව ඒ කාම විතර්කයක් ඇති වෙන රූපී ධානය සම්බන්ධව. එතන නාමයට අනුව යමක් ඇති කියන දෘෂ්ටියෙන් ගන්නවා. හොඳද? එතකොට ඒකට අපි බැඳෙනවා. අතීත අනාගත වර්තමාන කියන කාල තුනට ඒක පනවනවා. හොඳ ඒ චිත්තයන්. තේරුණාද? දැන් මෙන්න මේ සවිතක්ක සවිචාර කියන තැනින් පංචායතන හම්බෙන දේ ඇත කියලා ගන්නෙ නැහැ. තේරුණාද? එතකොට දැන් අපිට බංකුව කියලා මම තේරුම් ගන්න මෙහෙම කියන්නේ. දැන් ඇහැට පේන වස්තුව නෙක්ඛම්ම වෙලා. දැන් බංකුවන්නේ හම්බෙන්නේ. නේද? දැන් ඊතර බංකුවක් තියනවද? නැහැ. බංකුවක් හම්බ වෙන්නේ නැහැ. අපේ නුවරට බංකුව කියන්නේ සංකල්පයක් විතරයි. නේද? අන්න එතන මේ නෙක්ඛම්ම වෙලා. තේරුණාද? බංකුවක් හම්බුනොත් මනසෙන් ඒක ලෞකික වෙනවා. දැන් ඔන්න බලන්න දැන් එතකොට බංකුවක් නැති බව හම්බ වෙනවා නම් කියන්නේ ලෝකෝත්තර අරූපී ධ්‍යානනේ. එතන නෙක්ඛම්ම වෙනවා. තේරුණා? මේ භූමි තිනේ නෙක්ඛම්ම නිසායි. එතකොට අතලින් භූමි තුනේ සංසාර චක්‍රේ පැනවෙනවා. මෙතුණු පැනවෙනවා. අනාගාමි වුණොත් එයා අර බ්‍රහ්ම ලෝකවල යන්නේ නැහැ. කාම විතර්ක තියෙන බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහැ අනාගාමි කියලා. එයා යන්නේ කාම විතර්ක නැති භූමිය තමයි එයා යන්නේ. තේරුණාද? ඒ සුද්ධාවස බ්‍රහ්ම ලෝකවල. සාමාන්‍යයට යන්න බෑ. අසිතවසට යන්න බෑ ඒ තැන් වලට. ඒක ලෝකෝත්තර භූමියක්. ඒක අවිතක්ක අවිචාර කියන්නේ එතනින් ගැලවීම. අවිතක්ක අවිචාර කියන්නේ
පංචායතනයේට හම්බෙන නෙක්ඛම්මයෙන්ුත් මිදිලා. හොඳද? සතර ධානයේට රූප මට්ටමින් හම්බෙන නෙක්ඛම්මනුත් මිදිලා. අරූප මට්ටමින් හම්බෙන නෙක්ඛම්මනුත් මිදිලා. තේරුණාද? අන්නේ මිදිච්ච එකට කියනවා අවිතක්ක අවිචාර ස්වභාවයක් කියලා. තේරුණාද? මේක මම මේ පහසු වෙන්න කතා කරන්නේ මේව ලියෙවි ඔයගලන්ට. හොඳද? මේ භූමි තුන හඳුනා ගන්නට විතක්ක විචාර සහිත භූමිය. හොඳද? විතක්ක විචාර සහිත අපිට හම්බ වෙනවා පංචායතනයක්. විතක්ක විචාර සහිත මන ආයතනයක් හම්බ වෙනවා. විතක්ක විචාර සහිත මන ආයතන මිදිච්ච අරූපී මට්ටමකුත් හම්බ වෙනවා. සවිතක්ක සවිචාර වූ නේද? මෙහෙම කියනකොට නෙක්ඛම්ම කියන වැටෙන්න ඕන. මේ නම් කියනකොට සවිතක්ක සවිචාර වූ පංචායතනයක් හම්බ වෙනවා. සවිතක්ක සවිචාර වූ මන ආයතනයක් හම්බ වෙනවා. සවිතක්ක සවිචාර වූ මන ආයතන මිදිච්ච මට්ටමකුත් හම්බ වෙනවා. තේරුණාද? අවිතක්ක අවිචාර වූ හොඳද? මට්ටමකුත් හම්බ වෙනවා. පංචායතනයක් හම්බ වෙනවා අවිතක්කයි අවිචාරයි. අවිතක්ක අවිචාරයි කියන්නේ ඇයි පංචායතනේ? විතර්කේ හම්බෙන්නෙත් නැහැ නේද? මේ විතර්කේ හම්බෙන්නෙත් නැහැ, සවිතර්කේ හම්බෙන්නෙත් නැහැ. තේරුණාද? නෙක්ඛම්මේ හම්බෙන්නෙත් නැහැ. අයිත් එක මොකද්ද? මේ අල්ලගෙන කාමිය. කාමේ කාමේ නේද? කාම විතර්කේ හම්බෙන්නෙත් නැහැ. මෙන්න මේ නෙක්ඛම්ම විතර්කේ හම්බෙන්නෙත් නැති දැනට කියනවා අවිතක්කයි කියලා. අවිතක්කයි පංචායතනය. තේරුණාද? මේක ඇවිල්ලා මාර්ගයේ මිදිච්ච කෙනා. තේරුණාද? එතකොට රූපී ධ්‍යාන පැත්තනොත් අවිතක්කයි. තේරුණාද? ඒ කියන්නේ නෙක්ඛම්මේ හම්බෙන්නෙත් නැහැ. කාමේ හම්බෙන්නේ නැහැ. අරූපී මට්ටමිනුත් මේක මිදිලා. තේරුණාද? ඉතින් මෙන්න මේ සියල්ල අවබෝධ කළා සියල්ලෙන් මිදුණා. සියල්ල අවබෝධ කළා සියල්ලෙන් මිදුණා. දැන් මේ අවිතක්ක අවිචාර මට්ටමේ ලෝකවල තුනනේ එතනත් භූමි තුනනේ. ඒ භූමි තුනේ කොහකට උපැත්තිට යන්නේ නැහැ. තේරුණාද? ඒතකොට සවිතක්ක සවිචාර මට්ටමේ ඉන්න කෙනා අවිතක්ක අවිචාර මට්ටමේ නැති නිසා එයා උපදිනවා. ඒක මාර්ගය. මාර්ගය සම්පූර්ණ වුණා කියන්නේ අවිතක්ක අවිචාර කියන මාර්ගයට ආවා. තුන් ලෝකෙම උපදින්නේ නැහැ. තුන් භූමියේ උපදින්නේ නැහැ. තුන් භූමියේ යෙදෙන්නේ නැහැ අවිතක්ක අවිචාරය. සවිතක්ක සවිචාර කියන්නේ තුන් භූමියේ යෙදෙනවා. හොඳද? යෙදුනට විතක්ක විචාර මට්ටමින් නෙවෙයි. නෙක්ඛම්ම, අවියාපාද, අවිහිංසා කියන මට්ටමින් යන. මේ ගැඹුරු අධ්‍යයනයක් මේ කලේ මේ භූමි තුන ගැන. ඒතකොට ධානය කියන්නේ මොනවද කියනක ඔයගලන්ට වැටහෙවි. ධානය කියන්නේ ඕගලන්ගේ සිත්වල ඇති වෙන විතර්ක ස්වභාවයක්. ධානය කියන්නේ සිතිවිලි වල විතර්ක ස්වභාවයක් මිසක ධානය කියලා මුකුත් එහෙම විශේෂ දෙයක් ඇත්තේ නැහැ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාශං චන්ද්‍ර විඤ්ඤාණං නාකින්චන්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ඒ විතර්ක භූමියයි. තේරුණාද? ඉතින් සවිත ඒකෝල අපි යෝග කරන හැටි ඒ වගේ කට්ටිය කියලා ගන්න අර විතක් විචාර තියෙන ඒ භූමි රූප හරි අරූපී හරි එක වැඩි බහුලව ප්‍රගුණ කරන කට්ටිය. ඔව් ඒක තමයි කාම ලෝකේ කියන්නේ. ඔව් කාම ලෝකේ. හොඳද? රූපී බ්‍රහ්ම ලෝකේ කියන්නේ කාම ලෝකයක්. අරූපී බ්‍රහ්ම ලෝකේ කාම ලෝකේ. කාම ලෝකේ අපි හඳුනන්නේ නැවත ඉපදීම සිදු වෙන නිසා. සවිතක්ක සවිචාර භූමියේදී තේරුණාද? තියෙනවා සෝහං සකදාගාමී අනාගාමී කියන අනාගාමී වුණොත් මේ තුන් විතක්ක ਵਿਚාර සහිත කාම ලෝක රූප ලෝක අරූප ලෝක උපැත්තිය නැහැ. ඒ උපැත්ති සාමුලින් නැති කළා. නැති කළා තියෙන නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් නැහැ අපේ හැමදෙරනේ. ඒ නිසා අනාගාමී කෙනෙක් සුද්ධාසු බ්‍රහ්ම ලෝකෙට ගියොත් නැවත තව කොහකට උපැත්ති ලබන්නේ එතනම පිරිණි වෙනවා. එතනම එයා අවිතක්ක අවිචාරෝ අවිතක්ක අවිචාරෝ පංචායතන අවබෝධ කරනවා. රූපායතනත අවබෝධ කරනවා අරූපායතනත අවබෝධ. ඒවෙත් තවරෙන්නේ නැහැ. සවිතක්ක සවිචාර කියන භූමි තුනේ නෙක්ඛම්ම ස්වභාවයේ පංචායතන හම්බෙන මට්ටම, මන ආයතන හම්බෙන මට්ටම, මන ආයතනේ අරූපී මට්ටම. මේ තුනේම මිදීම රහතන් වහන්සේ කියලා කියනවා. සිනාස්සවයි කියනවා. ඉතින් මේක සිත්ම අත්වශයෙන් මේ ධාන කියන්නේ අමුතු දේවල් නෙවෙයි. තමන්ගේම සිතේ වෙන
සිටිවිල්ල අවබෝධාත්මක පෙරලියක්. එච්චරයි. ධානය කියලා මේ මොහ අන්ධකාරයෙන් යුතු ලෝකේ තියෙනවා. බ්‍රහ්මණිය ධානය වඩලා මෙයාට අහසින් යන්න පුළුවන් හොඳක් කරන්න පුළුවන් ඉතින්. ඕන්න කැමති නා. ලෞකික පැත්තක් කිසිසේත් මාර්ගයට නම් අයිති නැත. මාර්ගයට අයිති නැහැ. ලෞකික ධාන, අරූපී ධාන සහ රූපී ධාන මාර්ගයට අයිති නැහැ. සාහමුලි මේ භූමිතේන ගැලවිලා යනවා සවිතක්ක සවිතාරූප භූමියට ආපු දවසට. මේ අර්ථ විග්‍රහය තෝරගන්නයි අපිට අවශ්‍ය. තෝරගත්තොත් අපේම සිතුවිලි වල ස්වභාවයක් තියෙන්නේ. අපේ දෘෂ්ටි ස්වභාවයක් මේ තියෙන්නේ. ඒ නිසා සවිතක්ක සවිතාරූප මාර්ගිනුත් මෙදෙන්න ඕනේ. ඒකත් දෘෂ්ටියක් අවිතක්ක අවිචාර සාපේක්ෂව. එදාට කියනවා සිනාස්සවයි කියලා. ආස්සව නැහැ. සවිතක්ක සවිචාර කියන්නේ ආස්සව මට්ටම. විතක්ක විචාර කියන්නේ පින්පව් අකුසල් ඒත් ආස්සව මට්ටම. විතක්ක විචාර කියන්නේ. සවිතක්ක සවිචාර වල පුරාණ ධර්ම තියෙනවා. ඈ? පුරාණ ධර්ම යෙදෙනවා. සවිතක්ක සවිචාර වල පුරාණ ධර්ම යෙදෙනවා. යෙදෙනවා කොහොමද? ඒ අනාගාමී කෙනා ඈ? ඉපදීමක් තියෙනවා. අනාගාමී කෙනා නැවත ඉපදීමක්. සවිතක්ක සවිචාර නෙක්ඛම්ම ස්වභාවයට මනාව පැමිණිච්ච කෙනෙක් ඉන්නවා නම් මම ඊයේ කියලා දුන්නා අනාගාමී කෙනාට පුරාණ කර්ම සහ නව කර්ම නැහැ නේද? විතක්ක විචාර කියන්නේ මේ දැන් කාම ලෝකේ කියන්නේ පංචායතනෙනේ. රූපායතන කියන්නේ මන ආයතනෙනේ. ඒකෙන් මිදීම අරූපායතනෙනේ. මේ භූමි තුන නෙමෙයි නේද? එතකොට මේ භූමි තුනේ මිදිත කෙනා සවිතක්ක සවිචාරූප භූමියකට එනවානේ. නේද අපි හම්බුනේ. ඉතින් අපි ඒකම අනාගාමී වුණා කියලා. නේද? අනාගාමී කෙනාට දැන් මේ භූමි තුන අපි මෙහෙම බලමු. මේ භූමි තුන අපි ප්‍රායෝගික කරන්නේ ඔය ඉතින් භූමි තුන අපි ධාන වචන වලින් අපි ලියාගත් එකක් නේ ලියු එකක් නේ. නේද? එතකොට අපි මේක ප්‍රායෝගික ලියනවා නම් ඇසට රූපයක් පේනවා නම් කාම විතර්ක ඇති වෙනවා. සිතින් මොනාර හිතනවා නම් කාම විතර්ක ඇති වෙනවා. නේද? ඉතින් මේව හිතන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් ඒකත් කාම විතර්කය ගානට යනවා යා විතර්ක භූමියේ ඉන්න නිසා. නේද? ඕකට කියනවා පටිසම්පාද න්‍යාය සංසාර චක්‍රයේ යෙදෙනවා. නේද? එතනින් ඒ භූමියෙන් ඒක යෙදෙනවා. හොඳද? ඊට පස්සේ මෙන්න මේ සවිතක්ක සවිචාර කියන තැනින් හොඳද? කාම ලෝකේ පැනවෙනවද? කාම සහිත නැහැ. නෙකමනේ. කාම ලෝකෙ මිදිච්ච නේද? දැන් ඔන්න අපි කිව්වා හොඳද? දැන් එතකොට ඉස්සෙල්ලාම විතක්ක විචාර සහිත භූමියේ තමයි අපේ හම්දුරනේ හොඳද? නාමයක් යෙදෙන රූපයක් හම්බුනොත් හොඳද? රූපයක් තියෙන නාමයක් හම්බුනොත් නාමයක් තියෙන රූපයක් හම්බුනොත් රූපයක් තියෙන නාමයක් හම්බුනොත් අන්න එතන මොකද? අර තුන් විතක්ක විචාර සහිත තැනයි. එහෙම කිව්වම අනිත් ටික තෝරගන්නේ. හොඳද? සවිතක්ක සවිචාර කියන්නේ නාමය නැති රූපය හම්බ වීම. නෙක්ඛම්මයයි. තේරුණාද? ඒතු රූපයක් නැති නාමය හම්බීම නෙක්ඛම්මයයි. මෙන්න සවිතක්ක සවිචාර භූමියේ ඕගලන්ගේ දර්ශන ඥානෙ පිහිටන්න ඕන තැන. තේරුණාද? විතක්ක විචාර භූමියේ හැමතිස්සෙම කෙනෙකුට නමක් තියෙන රූපයක් තියෙනවා. මේක මේසේ, මේක බෝතලය, මේක පොළොව, මේක අහස. අන්න නමක් තියෙන දෙයක් හම්බ වෙලා නේද? සවිතක්ක සවිචාර කියන එකේ හොඳද? නමක් නැති රූපයක් හම්බ වෙලා. අර බෝතලේ දැන් නැහැ නේ බෝතලේ බව. නේද? එන නම පනවන්න බෑනේ වස්තුවට. නේද? මේ පොළොව දැන් නැහැ නේ පොළොව බල. ඊට පස්සේ නමක් නැති රූපය හම්බ වෙනවා කියන තැන ඒ රූපයවත් හම්බෙන්නේ නැහැ. ඇහැට වර්ණ රූපනේ. එහෙම ලියන්නේ කො තව යනවා මේ තේරුම් ගන්න පුළුවන් මට්ටමනේ මේ කතා කරන්නේ. එහෙමයි. රූපේ හම්බෙන්නේ නැහැ කියලා ගන්න එපා. රූපේ හම්බෙන්නේ නැත්තේ අවිතක්ක අවිචාරකින් තැනේ. රූපේ හම්බෙන්නේ නැත්තේ. අත දෙකක් තියෙනවා. ඔව්. අවිතක්ක අවිචාර කියන්නේ අර භූමි තුනේ මිදිච්ච තැන. හොඳද? සවිතක්ක සවිචාර කියන්නේ භූමි තුනේ නෙක්ඛම්ම මිදුන පවතින තැනක්. හොඳද? ඒක ලෝකෝත්තර මාර්ගයයි. හොඳද? අන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ අර බෝතලේ දැන් නැන්නේ බෝතලේ බව.
එහෙනම් නාමයක් නැති වස්තුවක් නේ අපිට හම්බෙලා තියෙන්නේ. නේද? බෝතලයක් මේ නාමයක් තියෙන වස්තුවක් හම්බුනොත් ඒක බෝතලේ වෙලානේ. ඒක විචාර සහිතයි. නේද? විචක්ක විචාර සහිතයි. එතකොට නාමයක් නැති බෝතලේ හම්බුනොත් ඒක සවිචක්කයි සවිචාරයි. නේද? එතකොට වංශික වගේ බෝතලෙත් හම්බෙන්නේ නැත්තම් නාමයක් හම්බෙන්නේ නැත්තම් අවිචක්කයි විචාරයි. කොයිද භූමිතන? ඒකෙන් මිදුන සාමුලින්ම. සාමුලින් නික්ලේශී. එතකොට ආශ්‍රව සහිතයි විතක්ක ਵਿਚාරය. ආශ්‍රව සහිතයි. අනාශ්‍රවයි සවිතක්කයි සවිචාරයි. තේරුණාද? සිනාශ්‍රවයි අවිතක්කයි අවිචාරයි. අර වංගි කියනවා දහම් පෙළට ගැලපෙන්න බෑ. මම මේ දාටිකේම කියු බණ වලට ගැලපෙන්න ඕනේ මේ දැන් කියන එක. ගැලපෙන්නේ නැත්තම් ඒ ධර්මයේ වැරදි. තේරුණාද? පටිසම්පාදයේ පැත්තෙන් විනය පැත්තෙන් ඕන පැත්තකින් ගලපන්න. හොඳද? විතක්ක ਵਿਚාර කියන තැන තියෙන අවිනය. හොඳද? සවිතක්ක සවිචාර කියන්නේ විනය. ඒ විනය මිදීම මොකද්ද? අවිතක්ක විචාර. ඒ විනය මිදීම. ඔක්කොගෙම මිදෙනවා. නේද? කියන්නේ සවිතක්ක සවිචාර දැන් මට මේකයි ඔයගලන්ට තොර කරලා දෙන්න ඕන. ඔය ධාන මට්ටමක් ගැන වචන ටිකක් තියෙනවානේ. ඔය වචන ටික නම් පාවිච්චි කළේ. දැන් මේ ධානද තියෙන්නේ අපේ සිද්ද. මේක තමයි යථාභූත ඥානය. ඒකයි බුදුහාමුදුරු ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන්නේ මේ ධාන කියලා දෙයක් නැහැ කියලා ලෝකේ. තියෙන්නේ සිත්වල ස්වභාවයට අපි ධාන කියලා පනවගෙන. ඔන්න ඔය සිත් තමයි අපි දකින්න ඕන. බුදුහාමුදුරු කියන සමාධියක් නැහැ කියලා නේද? ආනන්ද හාමුදුරුවෝ. ඔව් එහෙම ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ මොහාන්ධකාරයෙන් තුන ලෝකයේ. මේ භූමි තුන මම පෙන්වුවේ යන්නේ නිසායි. නේ මේ භූමි තුනෙන් කියන්නේ මේ සිතිවිලි වලට ප්‍රතිවිරුද්ධව ධානය තියනවා කියලා හිතන්න එපා. මේ කාම ලෝකේ පවා මේ බ්‍රහ්මණයන් ළඟ තිබුණු ධාන සිතිවිලි ඔක්කොම සිතිවිලි වලට අයිති නැති ධානය තියනවා කියලා ගන්න එපා. වෙනම ධානයක් කියලා දෙයක් තියනවා කියලා ගන්න එපා. අර සිතිවිලි වල ස්වභාවයට ධානයක් කියලා කියනවා. ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය. පවතින චිත්තයක්. තේරුණාද? මේ විතක්ක ਵਿਚාර සහ සවිතක්ක සවිචාර කියන භූමි දෙකේම තියෙන්නේ චිත්තචෛතසිකයන්ගේ හේතුඵල න්‍යාය. තේරුණාද? චිත්තචෛතසිකයන්ගේ හේතුඵල න්‍යාය පැනවෙන්නේ අවිතක්ක අවිචාර කියන භූමියට. ඒ නිසා නැවත උපැත්තියක් නැහැ. පොඩි ළමයාගේ සිත අවිතක්කයි අවිචාරයි. කිසිවල් ලෝකේ ග්‍රහණය කරන්නේ නැහැ. හැබැයි මෙහෙම කිව්වම ඔයගොල්ලන් අහයි එහෙනම් එයා රහත් නේ, එයා නැවත උපදින්නේ නැහැ. නැවත උපදින්නත් නැහැ තමයි. හැබැයි රහත් නැහැ. රහත් වෙන්න එතන කෙනෙක් නැහැ. නිකන් ගලක් වගේ. රහත් වෙන්න කෙනෙක් නැහැ එතන. එයාට ලෞකික ලෝකේ පනවන්නත් බෑ. ඒකට රූප ලෝකේ පනවන්නත් බෑ. එයාට අරූප ලෝකේ ඉන්නවා කියලා කියන්නත් බෑ. එයා මේ කාම ලෝකේ ඉන්නවා කියලා පනවන්න බෑ පොඩ දරුවා. ඇයි පංචායතන පරිහරණය කරන්නෙත් නෑ, මනස පරිහරණය කරන්නේ නැත්නම් අරූපී භූමියක් කොහොමත් නෑ. ඒ නිසා එයාට කවදාවත් කියන්න බෑ සවිතක්ක සවිචාරූ භූමියක් එයා පරිහරණය කරනවා කියලා. පංචායතන සාපේක්ෂවත්, මන ආයතන සාපේක්ෂවත්, අරූපී ආයතන සාපේක්ෂවත් පරිහරණය කරනවා කියලා පනවන්න බෑ. මේ භූමි තුනම එයාට පනවන්න බෑ. ලෞකික පැත්තෙමුත් බෑ. නේද? ඒක තමයි විතක්ක ਵਿਚාර කිව්වේ. ලෞකිකත්වයෙන් පනවන්නත් විතක්ක ਵਿਚාරයෙන් පනවන්නත් බෑ. සවිතක්ක සවිචාර කියන එකෙන් පනවන්නත් බෑ. අවිතක්ක අවිචාරයෙන් පනවන්නත් බෑ. අර මං අවිතක්ක අවිචාර ස්වභාවයක් කියලා කිව්වේ හොඳද? ඒක නිකන් අර ඔයගලන්ට අර හිතන්න. එතන පනවන්නත් බෑ. මේ භූමි තුනම පොඩි ළමයෙකුට පනවන්න බෑ. ගලට විඥානය ආයලා ගල මේ මම කිය ගලක් කියලා හිතනවා වගේ තමයි පොඩි ළමයට විඥානය. අන්න හරි. ඔය ඉන්නවලු ගල් පෙරේතයෝ. අහලා තියෙනවා. මට ඒක ආරංචි මේ අපේ ගමේ මේ හියාරිය පැත්තේ ගාල්ලේ එක මිනිහෙක් ගලක් කඩන්න ගිහිල්ලා. ඒ ගල පොඩක් තුවාල කරලා ලේනවලු. ගලෙන් එන්නේ ලේලු අපි හම්තුනේ. මන්දනේ මිනිහෙක් කිව්වා මං ආගම් දැක්කේ නෑ. හොඳ ගලෙන් ලේනවලු. නෑ එහෙම ධර්මතාවයක් තියෙන ගල් පෙරේතයෝ ඉල උපැත්ති ලබනවලු. තව කාලයක් තියෙන මේ කවුරු රහතන් වහන්සේගෙන් නැද්ද කොහෙද ගිහිල්ලා ගල උඩ ඉඳගෙන ඉතින් උඩ ගල හෙල්ලෙනවා.
නේද? ඔව්. බලපුවා මේ ගල පෙරේතෙක්. පෙරේතෙක්. ඒ පෙරේත ස්වභාවයක් ඉතින් තියෙන්නේ. ඔව්. මහා අන්න ගලට විඥානයක් තියෙනවා. නේද? විහිළු නෙවෙයි. එහෙම ධර්මතා ලෝකේ පවතිනවා. ඔය තියෙන පේද වස්තුවේ තියෙනවා. ඔව් පෙරේත වස්තුවේ තියෙනවා. හොඳද? ඔය වගේ ධර්මතා තියෙනවා. මේ ඉතින් ඒ වගේ ගල් පෙරේත වෙන්නේ ඔය හාමුදුරුවෝගේ දාන කෑම කියනවනේ. අය හදන. ඔව්. ඒක නම් ගානක් නැහැ. ඇයි? ඒක මතක නැහැ. නෑ ගියෝ. ඉහියයි. කර්ම විපාක. අනවසරෙන් කෑම ගල් පෙරේත වෙනවා. ඒකෙන් දැන් හොරෙන් අර මේ අඹ ගෙඩියම කඩාගෙන වත්තදී නේව නේද එන්නේ. ඒක තමයි. දැන් අපේ මේ භූමියේ තියෙන ජෑන්ගෙඩියක්වත් කන්න බෑ ගිහි කෙනෙකුට. අපිට දෙන්නත් බෑ. විනයක හැටියට. බුදුහාමුදුරු කියනවා කවුරු හැල්ලා ඉල්ලුවොත් මේ උණ දණ්ඩක් ගහක අත්තක් මේ මුකුත් දෙන්න තහනම්. දෙන්න බෑ. සාංගිකයි. අපිට මේ ගහක තියෙන ගෙඩියක් උපසම්පද මිනිසුන්ට කඩාගෙන කන්නත් බෑ. ගිහි කෙනෙකුට කඩන් කන්නත් බෑ. බැටිච් එක ගන්න. ගිහි කෙනෙක් ඇවිල්ලා අපෙන් ඉල්ලුවොත් අපිට කඩා ගන්න කියලා කියන්නත් බෑ. තහනම්. එයා කඩාගත්තොත් නිස්සද්ද වෙන්න කියලා කියන්නේ. උඹත් කියන්න එපා කියලා. අපේ මේ කිසි දෙයක් ගිහි කෙනෙකුට දෙන්න බෑ. දෙනෝන සංඝ අනුමැතියක් තියෙනවා. ඔව්. සංඝ අනුමැතිය තියෙන්නේ සාමාන්‍යයට නෙමෙයි. සංඝ අනුමැතිය තියෙන්නේ උපසම්පදා වෙච්ච අයට විතරයි. ඒ උපසම්පදා වෙච්ච අය ගෙනල්ලා අහනවා මෙන්න මේම අරයා මෙහෙම මේ ගහක අත්තක් කිල්ලනවා දෙන්නද කියලා අහනවා. කියන්නේ සාමාන්‍යයට නම් දෙන්නම බෑ කොහොමත් බෑ. එහෙම. ඔව්. ඒ පාර මේ කිව්වහම ඔයගලන් දෙන්නත් කියනවා කමන්නේ දුන්නට කමන්නේ නැහැ කියලා කියනවා. අන්න සංඝ අනුමැතියක් තියෙන නිසා මට ඇවතක් වෙන්නේ නැහැ. මට කියන්න පුළුවන් ඔයාට කීයක් අවශ්‍යද? එකද? එක අරන් යන්න. එයා දෙකක් කපන් ගියොත් ඔන්න වැඩි ලෙඩේ යන්න. ඒ කපුගෙනා ලෙඩේ. ඔව් කියපු ගාන විතරයි. අපිට ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැමදේම සංඝයාගේදී සංඝයා අනුමැතියක් අනුව දෙන්න ඕන. එතකොට ඇවතක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. එක්තරා භික්ෂුවක් හොඳද? තමන්ගේ අම්මයි තාත්තයි යනවා හම්බ වෙන්න. තමන්ගේ අම්මයි තාත්තයි ආවම අපි හඳුරුනේ හොඳ අම්මලා හරි දුප්පත්. ඒ නිසා මෙයා කල්පනා කරනවා ගබඩාවේ අපිට තියෙනවානේ උපසම්පදා භික්ෂුන් තියෙන කැපකුටි. ගබඩා කාමර තියෙනවා සංඝයා අනුමත කරපු ගබඩා කාමරේ ඒවයි වියලි ආහාර අපිට තැම්පත් කරගන්න පුළුවන්. එහෙම කැපකුටි තියෙනවා. ඒව සංඝයා ගැන අනුමත කරගන්න ඕන. හොඳද? අන්නේ කැපකුටිය ඔය තියෙනවා කැලේ ක්‍රමයට තියෙනවා විනේ ඒව ඔක්කොම කතා කරන්න ඕනේ නෑනේ. හොඳද? කැපකුටිය. ඒ කැපකුටියෙන් හාල් කායින්වක තහන්න නැතුව හාල් ටිකක් අරගෙන අරය දෙනවා අර හාමුදුරු දෙනවා තමන්ගේ අම්මට. දෙන්නේ මම පින්ඩපාතේ ගිහිල්ලා මේ හාල් ටික ආපහු අඩුව පුරවනවා කියන අදහසෙන්. කොහොමද අපි හාමුදුරුනේ මේ ගරු ස්වාමීන් වහන්සේට බැරි වෙනවා අර ගබඩාවෙන් ගත්ත හාල් ටික පුරවන්න. අම්මට දීපු හාල් ටික පුරවන්න බැරුව යනවා. බැරිව ගිහිල්ලා මෙයා මරණයටපත් වෙලා පෙරේතෙක් කියලා උපැත්ති ලබනවා මේ භික්ෂුව. සංඝ දේ අහන්න නැතුව දීපු නිසා. හොඳ අහන්න නැතුව දුන්නේ එයා එක පින්ඩපාතකින් ඇවිල්ලා පුරවනවා කියන අදහසින්. හොඳද? ඒක කරගන්න බැරුණානේ. ඒ පාර සාරිපුත් මට මතක විදිහට කියන්නේ මුගලන් හාමුදුරුවෝද සාරිපුත් හාමුදුරුවෝ කියන මට හරියට මතක නැහැ. හොඳද? ඕක පෙරේත මට මතක රාවුද කියන එක මතක නැහැ. කොහොම හරි මේ අපි මුගලන් හාමුදුරුවෝ සාරිපුත් හාමුදුරුවෝ කියලා හිතමුකෝ කවුද කියන මට හරියට නිශ්චය නැහැ. ගොඩක් ඉස්සර බලපු කතාව. ඉතින් මේකත් එක්ක කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනී මාව බේරගන්න මට හරියට කතාව මතක නැහැ. මතක විදිහට කියන්නේ කතාවේ නම් මතක නැහැ මට. මුල් කතාවක් තියෙනවා. මේ මාව බේරගන්න මේ කියලා මොකක්ද කියලා හේතුව. හැබැයි මේ කාලේ වෙච්ච එකක් නෙමෙයි අපි අම්මේ. කාශ්‍යප බුදුහාමුදුරෙන් කාලේ වෙච්ච එකක්. ඔව් කාශ්‍යප බුදුහාමුදුරෙන් කාලේ වෙච්ච එකක්. අනේ මාව බේරගන්න මේමයි මම පැවිද්දෙක් වෙලා හිටියා. මම මෙහෙම අම්මට හාල් ටිකක් දුන්නා. ඒ සංඝයාට අයිති දෙේ මට ඒක පුරවන්න බැරි වුණා. අනේ ස්වාමීනි මාව මේ අකුසලෙන් බේර ගන්නද කියලා කියනවා. මම හිතා සාරිපුත් හාමුදුරුවෝ එන්න ඕන. එපාර අහනවා කොහොමද මම බේරගන්නේ කියලා. ස්වාමීනි මේ සංඝයාට ගල් 400ක්ද
කොච්චර ප්‍රමාණයක් හාල් පූජා කරන්න ඕන කියලා. ගත්ත අර හාල් චුට්ටට අර පෙරේතයා ගලවන්න ගල් 400ක් සංඝයාට හාල් පූජා කරන්න ඕන කියලා. ඒ පාර සාරිපුත්ත හාමුදුරුවෝ වෙන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ රටේ රජුරන්ට කියලා ගල් 400ක් හාල් පූජා කරන සංඝ රත්නයට. පූජා කළා හරියට ඒක පින් අනුමෝදන් කරාම එයා ඒ පෙරේත ජීවිතෙන් මිදෙනවා. බලන්න මෙන්න මේ කතාව ඔයගලන්ට කිව්වේ සංඝ සතු දේවල් හරි ඩේන්ජරස්. හරිම ඩේන්ජරස්. තේරුණාද? තනියෙන් හිටියනම් ප්‍රශ්නයක් නැහැ. තවත් සංඝයා ඉන්නවනම් තමයි ප්‍රශ්නේ. කියන්නේ උපසම්පදායලා මං තනියෙන් ඉන්නනම් ප්‍රශ්නයක් නැහැ මට. ඕගොල්ලෝ දෙන්නත් ඒ නිසා ප්‍රශ්නයක්. හැබැයි විශ්වාසග්‍රහයෙන් මට යමක් කරන්න පුළුවන්. හොඳද? කෙසේ වෙතත් විශ්වාසග්‍රහයෙන් කරත් ඒක අවදානම් වෙන්න පුළුවන්. මං විශ්වාසග්‍රහයෙන් කරලා නිකන් හරි දිනතර හාමුදුරුවෝ මගෙන් ඇහුවොත් ඇයි ඒක දුන්නේ? මගෙන් ඇහුවේ නෑනේ. අන්න ලෙඩේපත් වෙනවා. අන්න විශ්වාසග්‍රහය කැඩෙනවා මට ඇවතේනවා. ඒ නිසා විශ්වාසග්‍රහයෙන් උනත් කරනවා නම් බොහොම කල්පනාවෙන් කරන්න ඕන වැඩේ. ඉතින් සංඝ සතු දේවල් පරිහරණය කරෙ මෙච්චර සුභවාදී නැත. ගියැත්තෝ මේ පන්සලට ඇවිල්ලා ජයන් කඩන් කරනවා. ඒකේ බරපතලකම ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙම ගන්න බෑ. මේක සංඝ සතු භූමිය. මොන ජෑම්ද අඹ ගෙඩි ඉඳන් කනවා. ඔව්. හැබැයි ඒ අතින් අපි අගය කරනවා පැරණි මිනිස්සු නම්. පැරණි මිනිස්සු කියන්නේ අපි දීලවත් කන්නේ. ඔව්. දුන්නත් කන්නේ. දුන්නත් කන්නේ. ඔව් පැරණි මිනිස්සු කියන්නේ ගේට්ටුව ළඟින් ඒ කියන්නේ පිටවෙන් තැනක් තියෙනවා කකුල් දෙක හොඳට ගසාගෙන යනවලු පන්සලේ තියෙන වැලි කැටයක්වත් ගෙදර ගෙනියන්න නැහැ කියලා කියන්නේ. එච්චරට බයයිලු. එහෙම. ඇයි ඉස්සර මේ කතා හොඳට කියලා දෙනවානේ. ඔව්. අද මේව කියලා දෙන්නේ නැහනේ. නේද? අද දිවි ලෝකෙට නේ කියලා දෙන්නේ. එතකොට පන්සල් වල ඉඳගෙන කන බොන අය නේද? මන් දන්න සමහර පන්සල් තියෙනවා හාමුදුරු කන්න කලින් මේ ඇබිත්‍ය කාලේ කරයි. ඉතින් වැඩේ කරන්නේ කොහොමද? ඔව් එහෙම හවුලක් තියෙනවා මම දන්නේ මම පන්සල් මොනවාද කියලා කියන්නේ. අපි දන්නේ එහෙම කන්න අරකයි. එහෙම කන්න බැහැලු. කෑවොත් ප්‍රශ්නයක්. ඇයි මිනිස්සු දෙන්නේ සංඝයාට? නේද? විදියට නෙවෙයි. ඔව් ඇබිත්‍යෙක් උනත් කනවනම් සංඝ අනුමැතියකින් කන්නවනම්. අනුමැතියෙන් කව ප්‍රශ්නයක් නැහැ. එක්කිනුට අවසර දෙන්න බෑ. දැන් පන්සලක ලොකු හාමුදුරු ඉන්නවනම් ලොකු හාමුදුරු රෝන්දිරේ වැඩ කරන්න බෑ. අනිත් හාමුදුරු විරුද්ධ නම් ලොකු හාමුදුරුන්ට ඇවත වෙනවා. ලොකු හාමුදුරුන්ට ඕන විදිහට පන්සලේ තියෙන දේවල් අනුන්ට දෙන්න බෑ. තාන විනය ක්‍රමයට තහනම්. තනි තීරණයෙන් දෙන්න බෑ. ඒක දෙන්න ඕනේ අනිත් සංඝයාගේ විමසලා. ඒගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ කියන විශ්වාසග්‍රහයක් තිබුණොත් ප්‍රශ්නකුත් නැහැ. හැබැයි එක භික්ෂුවක් හරි හිත ඇතුලෙන් හරි ඒකට විරුද්ධත්වයේ තියෙනවා නම් අරයට ඇවතක් වෙනවා. අචිත්තක වශයෙන් ඇවතක් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම විමසම ඕකට තියෙනවා අපේ හැමතුන අපලෝකන විනය කර්මය කියලා විනය කර්මයක්. තේරුණාද? යම් මොන හරි බහුභාණ්ඩ හම්බ වුණාම සීල උපසම්පදා භික්ෂුන් ගෙනල්ලා අපලෝකන විනය කර්මය කරන්න ඕන. ඒ බහුභාණ්ඩ වලට. හොඳද? ඒක කළාට පස්සේ මට ඔබ වහන්සේට තනියෙන් ඕන දෙයක් දෙන්න පුළුවන් මට දෙන්න මට දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අරකින් ගැලවෙනවා. බුදුහාමුදුර හැම එකම දේශනා කරලා තියෙන්නේ. ඒවා ඉතින් මේ අපලෝකන විනය කර්ම ඉතින් ඔය පොත්පත් බලලා ඉගෙන ගන්න ඕන. මම දැකලා තියෙනවා. කරනවා. ආ. සීල භික්ෂුණේලා වැඩිමල්ම භික්ෂුවට කියන මොන හරි ගන්න කියලා. ඔව්. ඒ ක්‍රමයේදයක් තියෙනවා. ඒක විනය කර්මයක් තියෙනවා ඒක කියන්න ඕන තුන් පාරක්. ඒකෝට එහෙම ඇත්තලා නිකන් දුන්නොත් ඒ ගිහි කෙනාට අවශ්‍යයක් නැහැ. ඈ? අනුමැතියකින් දෙනවා. අපි මේ ලොකු ස්වාමීන් වහන්සේ දෙනවා ගිහි කෙනෙකුට. මේ තර ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකට විරුද්ධයි. විරුද්ධයි. ඔව්. ගිහි කෙනා එක දන්නේ නැහැ. ආ. එයා අරගෙන ගියා. ආ. අර කෙනාට අවශ්‍ය නැහැ ගිහි කෙනාට. එයාට නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අකුසල පැත්ත නෙමෙයි විනය කියන්නේ. ඔව්. විනය කියන්නේ පරිපාලන පැත්ත. ඔව්. විනය කියන්නේ පරිපාලනය ඒ වගේම අකුසලයක් වෙනවා. නැත්නම් ඉතින් අර සුවන් වහන්සේ පෙරිතෙක් කියලා උපැත්තිය ලැබුවයි. එහෙමයි. නෑ එහෙමයි. අකුසලයක් තියෙනවා. මං කියන්නේ එහෙම නෙමෙයි. ගිහි කෙනාට ඒක අදාළ නෑ නෑ ගිහි කෙනාට අදාළ නෑ. ඒ කියන්නේ ආඳුර එයාට ප්‍රශ්නයක් නෑ. ඔව්. එයාට මුකුත් වෙන්නේ නෑ. වෙන්නේ දැන් ගෙඩියක් කඩන් කියනොත් එයාට අනිවාර්යෙන් අකුසලයක් තියෙනවනේ. අපෙන් අහන්න නැතුව. ඔව් ඒ විනය නිසා හොරකමන්නේ. ඔව්. ඒකනේ ඉතින් වෙන්නේ හොරකමක් නේ. කෙනෙක්ගෙන් හරි අහලා ඈ? කෙනෙක්ගෙන් විතරක් අහලා එයා කෙරුවොත් අනිත් අය ගන්න තියෙන තොරව. ඔව්.
එයාට නෙමෙයි ප්‍රශ්නේ එන්නේ. ඒ අවසර දුන්න කෙනාට අවත සිද්ධ වෙනවා. ආයත සෑද ඒක අහන්න ලොකු හඳුරුගෙන්වත් සාමාන්‍ය අහලා කරනව නෑ යන්නේ. ඔව් ඒකින්ද ඕනම ආරණ්‍යක කියනවා මෙහෙම කතාවක්. ලොකු හඳුරන්ට අවසරයක් දෙනවා. නේද? දැන් බහුභාණ්ඩ හම්බුණා. ඔබ වහන්සේ කැමති විදියට ඒක පරිහරණය කරන්න. අපේ ප්‍රශ්නයක් නෑ ස්වාමීන් කියලා වචනින් කියලා තියෙනවා නා. ඒක නැත්නම් අපිට හම්බෙන සියලු බඩු මුට්ටු ඔබ වහන්සේට කැමති විදියට පරිහරණය කරන්න අපේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා නා. මට ඕන දෙයට ඔයගලන්ගෙන් අහන්න ඕනේ නැහැ. මට ඇවත නැහැ. ඇයි ඔයගලන් අවසර දීලා තියෙන්නේ? එහෙම. හොඳද මේ නියුත් වැඩි? මේ නියුත් ඒ විදිහ. අදාලේ ඉන්නේ මොනවා? නෑ. හොඳයි නම් තිරුවන් සරණයි. අර පැත්ත හොඳට ගන්න දෙයක්. අපි අවසර දෙනවද එහෙනම්? හොඳයි. අපිට අවසර දෙනවද?